මම රටේ රජයට ගෙවන බදු මුදලට අමතරව එකී සේවකයාට මුදලක් දෙන්න ඕනි කියලා පිළිගන්න රටේ ජනතාව අද වෙද්දි ලංකාව ඇතුළේ ඉන්න. මනුස්සයාට හින ගහලා ගියත් කමන්නේ තමන්ගේ වැඩේ වෙනවා නම් එච්චරයි. ඉතින් මේ සිස්ටම් එකක් නැති රටක් දැන් මලමිණියක් වෙලා තියෙනවා. අපි මේ සිස්ටම් එක අප්ග්‍රේඩ් කරන්න ඕනේ නැත්නම් අප්ඩේට් කරන්න. පැමිණිලි කරන්නට යන්නේ නැති එකෙන් 90%කට හේතුව පැමිණිලි කරාට වැඩක් නැහැ. රාජ්‍ය නිලධාරියා ආධිපත්‍යයක් පතුරවන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. තමන්ගෙන් අල්ලසක් ඉල්ලුවොත් ඒ අල්ලස දෙන්න පෙළඹෙනවා. ලංකාව ඇතුලේ ක්‍රියාවෙන් තොර වූ පට්ට අදහස් ඇත්තරම පොඩ්ඩයි. So we have to question ourselves before giving bribes. නිලධාරී වාදයක් ලංකාවේ තියෙද කියලා ප්‍රශ්නයක් එනවා. ආයුබෝවන්. චර්ණ ටීවී ඔබේ ආලින්දයට ගෙනෙන සීතල ඊතල වැඩසටහන. රටේ ප්‍රශ්න පිළිබඳව රටේ තරුණයින් ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන වේදිකාව. So we'll have a look for the 4 speakers we have assembled today. අද අපි කතා කරන්න තෝරගත්ත මාතෘකාව ඇත්තටම සමාජයේ වැඩි කතා බහට ලක් කරන්නට අකමැති එහෙම නැත්නම් බයක් දක්වන මාතෘකාවක්. මේ මාතෘකාව පිළිබඳව කතා කරොත් කතා කරන කෙනාට ගැටලුවක් ඇති වේද ප්‍රශ්නයක් ඇති වේද කියන එක දෙපාරක් හිතනවා සමාජයේ. හේතුව ඇත්තටම මේ නිලධාරීවාදය කියන්නේ මොකක්ද? 1745 දී ප්‍රංශ ආර්ථික දාර්ශනිකයෙක් ඉදිරිපත් කරන මතයකට අනුව මේ නිලධාරීවාදය කියන සංකල්පය මේ ලෝකෙට එනවා. ඇත්තටම නිලධාරියා කියන්නේ කවුද? නිලධාරියා සහ මහජනතාව අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? ඇත්තටම නිලධාරියෙක් අතෙන් මහජනතාවට වෙන්න ඕන යුතුයකම් වගකීම් ඉෂ්ට වෙනවද? ඒත් එක්කම මේ මහජනතාව ඔවුන්ගේ නිසි වගකීම් ඉෂ්ට කරනවද? නිලධාරියෙක්ගේ එහෙම නැත්නම් මේ නිලධාරීවාදයේ යටතේ ඔවුන්ට අවශ්‍ය දේවල් ලබා ගන්නට. මෙන්න මේ ගැටලුව තියෙන නිසා අද අපි සීතල ඊතල වැඩසටහනෙන් කතා කරන්න තෝරගන්නවා නිලධාරීවාදය සහ මහජනතාව කියන මාතෘකාව ගැන. එහෙමත් නැත්නම් bureaucracy and general public. So the state officials which are making the decisions in order and with representatives but not going with and not going by the elected representatives. ඇත්තටම දේශපාලඥයින් එක්ක දේශපාලඥයාට පුළුවන් ද මේ නිලධාරියෙක්ගේ ප්‍රශ්න වලට එහෙම නැත්නම් නිලධාරියෙක්ගේ මත වලට ඇඟිලි ගහන්න. මෙන්න මේ කියන මතිමතාන්තරات එක්ක අද අපි කතා කරමු. අපිත් එක්ක මුලින්ම එකතු වෙනවා හෂිනි අධිකාරී. නිලධාරීවාදය සහ සමාජය. ධනවාදයේ ගොඩනැගීමත් සමග ගොඩනැගුණු මහා පරිමාණ සංවිධානවල මෙවලමක් විදිහට මේ නිලධාරීවාදයේ ඉස්සෙල්ලාම පදනමක් විදිහට සකස් වුණා. විශේෂයෙන්ම රාජ්‍ය ජනතාවගේ ප්‍රශ්න විසඳන්න, පවතින දේශපාලන ආර්ථික සමාජීය ගැටලු විසඳන්න ක්‍රමක්‍රමයෙන් රාජ්‍ය මැදිහත් වෙනවා. මෙන්න මෙතනදී රාජ්‍යයට උවමනා වෙනවා ප්‍රධාන හස්ත දෙකක්. එකක් තමයි රාජ්‍ය පරිපාලන ව්‍යුහයක්. ඒ පරිපාලන ව්‍යුහය සකස් කරන්න, ඒ පරිපාලන ව්‍යුහය කාර්යක්ෂමව ගෙනියන්න පුළුවන් නිලධාරී පන්තියක්. මෙන්න මේ කියන්නා වූ හස්ත දෙක එකට එකතු කරගෙන රාජ්‍ය මිනිසුන්ට සුබසිත සලසන්න කටයුතු කරනවා. අද වෙනකොට ප්‍රධාන වශයෙන්ම මේ ජනගහනයේ වර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදයේ වර්ධනය සහ පරිපාලන කාර්යක්ෂමතාවයේ පවතින ගැටලු මෙන්න මේ කියන්නා වූ හේතු නිසා නිලධාරී වාදය කියන එක අද වෙනකොට පුළුල් විදිහට පැතිරලා තියෙනවා. රාජ්‍ය ගෙන යන්න අද වෙනකොට නිලධාරී වාදය එහෙම නැත්නම් මේ නිලධාරී පන්තිය කියන එක නැතුවම බැරි වෙනවා. මහජනතාවත් රාජ්‍ය ප්‍රතිපත්තියත් එකට යා කරන පුරුක විදිහට අපිට නිලධාරිය හඳුන්වන්න පුළුවන්. ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ අපි රාජ්‍ය නිලධාරියා කියලා කියන්නේ කවුද? එයා හැමතිස්සෙම බලන්නේ මේ මම වග කියන්න ඕනේ රාජ්‍යයට. එහෙම නැත්නම් මහජනතාවයට නෙමෙයි. මගේ වගකීම් යුතුයකම් ඉටු වෙන්න ඕනේ රාජ්‍යයට. මහජනතාවට මොනවා වුණත් මම කරන්නේ රාජ්‍ය කියන දේ. මෙන්න මේ අදහසින් ඉන්න පුද්ගලයෙක්. අපි සරල උදාහරණයක් ගත්තොත් අපි රාජ්‍ය බැංකුවකට යන්නකො. ඒකේ සරල ආදර්ශ පාඩය මොකද්ද?
ආවනම් අප වැඩේ කරගෙන යන්න කියන අදහසනේ. නිලධාරියත් මහජනයාත් අතර කිසිදු ධනාත්මක සම්බන්ධතාවයක් නැහැ. නිලධාරියා විශේෂයෙන්ම ජනතාවට වග කියන්නේ නැහැ. මෙන්න මේක තමයි ප්‍රධාන හේතුව. මෙන්න මේ නිසා අකාර්යක්ෂමතාවයක් ඇති වෙලා තියෙනවා. අපිට අවශ්‍ය වැඩ කටයුතු හරියට කරගන්න බෑ. ඒ වගේම රාජ්‍ය නිලධාරීන් බලය අවභාවිතයට ගැනීම. මේක විශේෂයෙන් මේ කොරෝනා වසංගත කාලයත් සමගම ප්‍රායෝගිකව අපිට ගොඩනැගුණු ප්‍රශ්නයක්. විශේෂයෙන් මේ එන්නත් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකලාපය. මෙන්න මේ කියනා වූ ප්‍රශ්න නිසා රාජ්‍ය නිලධාරියා ආධිපත්‍යයක් පතුරවන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. එක පාටම රාජ්‍ය නිලධාරියා ගත්තාම අපේ ඔළුවට එන්නේ බලය, නිලය, මෙන්න මේ සංකල්ප දෙක. බලයක් නිලයක් එකට එකතු කරගත්ත නිල කාර්යභාරයක් සඳහා කැපවෙච්ච කොට්ටාසයක්. මෙන්න මේ නිසා රාජ්‍ය නිලධාරියා තමන්ගේ ආධිපත්‍ය පතුරවන්න උත්සාහ කරනවා. මනුස්සයාට හින ගහලා ගියත් කමන්නේ තමන්ගේ වැඩේ වෙනවා නම් එච්චරයි. අන්න ඒ වගේ අදහසක් රාජ්‍ය නිලධාරියා කියන කෙනාට හම්බෙලා තියෙනවා. ඒ නිසා ආධිපත්‍ය පතුරවනවා කියන අදහස් කලේ දැන් මේක කාට හරි තර්ක කරන්න පුළුවන්. එහෙම කොහොමද? ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ අපි ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන් ගොඩනගෙන මේ දේශපාලන විධායක එහෙම නැත්නම් මේ සත්‍ය විධායකයේ යටතට තමයි මේ නිලධාරී පැලැන්ති ඉන්නේ. එතකොට ඒගොල්ලන්ට අභියෝග කරන්න කාටවත් බැහැනේ කියලා කාට හරි තර්ක කරන්න පුළුවන්. ඒ වුණාට ඒ තර්කය අද අපිට ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද නිලධාරීන් කියලා කියන්නේ විශේෂඥතාවයක් සහිත පුද්ගලයන්. ඒ විශේෂඥතාවයක් සහිත පුද්ගලයන්ට අභියෝග කරන්න ඊට වඩා විශේෂඥතාවයක් සහිත දේශපාලන පැලැන්තියක් නොමැති වීමෙන් මේ தත්ත්වය සීමා වෙලා තියෙනවා. දේශපාලඥයින්ට නිලධාරීන්ට අභියෝග කරන්න පවතින හැකියාව සීමා සහිත වෙලා තියෙනවා. මෙන්න මේ නිසා නිලධාරී වාදයක් එහෙම නැත්නම් නිලධාරීන් තමන්ගේ ආධිපත්‍ය රැකගැනීමේ වගකීමෙන් ඒගොල්ලන්ට කොහොම හරි තමන්ගේ ආධිපත්‍ය රැකගැනීමේ වගකීමෙන් ඔවුන් කටයුතු කරනවා. ඒ වගේම මේ නිලධාරීන්ගේ පවතින රහස්‍යභාවය පිළිබඳ සංකල්පයත් හරි විස්මයජනකයි. මොකද ජනතාව විසින් ගොඩනගන යම් යම් පැමිණිලි එතකොට චෝදනා මේ හැම එකම හරි සූක්ෂම විදිහට වහන් කරන්න මේ රාජ්‍ය නිලධාරීන් කටයුතු කරලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේම දරුවෙක් විදිහට ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත උදෙසා ගොඩනගුණු මේ නිලධාරී පන්තිය අද වෙනකොට මර්ධනය කරන්නේ කොහොමද? මේ නිලධාරී වාදය මර්ධනය කරන්නේ කොහොමද කියලා ජනතාවට ප්‍රශ්න කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ රාජ්‍ය නිලධාරියා. නමුත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ජනතාවත් රාජ්‍ය පරිපාලනයත් එකට එකතු කරන මේ රාජ්‍ය නිලධාරියා කියන සංකල්පය වෙනුවට මහජන නිලධාරියා කියන සංකල්පය එතනට පරිවර්තනය කළොත් එහෙම නැත්නම් ඒ රාජ්‍ය නිලධාරියා කියන සංකල්පයට මහජන නිලධාරියා කියන සංකල්පය ඇතුළත් කළොත් තත්ත්වය මීට වැඩිය වෙනස්. මොකද මහජන නිලධාරියා හැමතිස්සෙම බලන්නේ මහජනතාවගේ සුබසිද්ධිය. මගෙන් මහජනතාවට වෙන්න ඕනේ මොකද්ද? ඒ කියන සංකල්පය. අන්න එතනදී පරිපාලනීය සම්බන්ධයෙන් උනත් රාජ්‍ය ගෙන යන්න මහජනතාවට සිත සලසන්න රාජ්‍යයෙන් මහජනතාවට ඉටවිය යුතු මොකද්ද වගකීම මොකද්ද කියලා ඒ නිලධාරියා මර මහජන නිලධාරියා කියන කෙනා දන්නවා. ඒක නිසා සිදුවිය යුත්තේ මේ රාජ්‍ය නිලධාරියා කියන සංකල්පය වෙනුවට එතනට මහජන නිලධාරියා ආදේශ වීමක්. ස්තුතියි. හෂිනි කියන විදිහට නිලධාරියා එහෙම නැත්නම් මේ නිලධාරී වාදය කියනකොට අද වෙනකොට නැතිවම බැරි දෙයක් බවට පත් වෙලා. මහා ජනතාව හා නිලධාරිය අතර තියෙන්නේ බොහොම අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක්. බොහොම ස්තුතියි හෂිනි මේ කරුණ අපිත් එක්ක බෙදා හදාගත්තට. ඒ වගේම තමයි හෂිනි අපිට ප්‍රශ්නයක් අරගෙන එනවා. ඇත්තටම මේ දේශපාලඥයාගේ මැදිහත් වීම මොන විදිහටද නිලධාරීන්ට මතුවෙන්නේ? ඇත්තටම මේ නිලධාරියාට දේශපාලඥයෙක් නැතුව දේශපාලඥයෙක්ගේ අනුදැනුම නැතුව වැඩ කටයුතු කරගෙන යන්නට බෑද? අපි කතා කරමු සංවාද වටේදීත් මේ පිළිබඳව. මේක ඇත්තටම අපිට ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම නිලධාරියා කියන්නේ ඔහුගේ ඇයගේ යුතුයකම් කොටස නිසියාකාරව ඉෂ්ට කරන කට්ටියක්ද එහෙම නැත්නම් බලය කේන්ද්‍ර කරගෙන මේ බලයට ආධිපත්‍යයෙන් නැතුව කටයුතු කරන පිරිසක්ද කියන ගැටලුව පිළිබඳවත් හෂිනි කතා කරනවා. අපි තවත් දේවල් කතා කරමු. සදෙව් උබේසේකර ඔහු සූදානම් අපිත් එක්ක. අපි මේ මාතෘකාවේ වෙනම පැත්තකට අරගෙන යන්න. සීසර්තුමන් කිව්වා උතුම් බ්‍රූටස්තුමන් බලකාමියෙක් කියලා. හැබැයි අන්තිමේදී බ්‍රූටස් විසින් සීසර් මරලා දැම්මා. නිලධාරීන් දෙදෙනෙක්ගේ ගැටුමක්. නිලධාරීන් මිනිස්යන්ට මරු පහරක් එල්ල කරනවද? නැත්තම් මිනිස්යන්ගේ ඉලක්කවලට යන්න උදව් කරනවද? එන්න අපි කතා කරමු.
අපේ තාත්තා එක දවසක් මට හරි ලස්සන කතාවක් කියනවා මේ පුතේ මං වැඩ කරන තැන මම රාජ්‍ය නිලධාරියෙක්. මං වැඩ කරන්නේ මහ ජනතාවට. මම රාජ්‍ය නිලධාරියේ ආයතන ප්‍රධානිය හැටියට මං වැඩ කරන්න ඕනේ ජනතාවට. ඉතින් මං වැඩ කරනකොට මගේ ආයතනයේ තියෙන සිස්ටම් එකක්. මොකක්ද මේ සිස්ටම් එක? උදාහරණයක් විදිහට ආයතනයේ එන කෙනාව ඉස්සෙල්ලම පිළි අරගෙන ඒ ආයතනයට එන කෙනාව හරි තැනට යොමු කරන එක තමයි මුල්ම පියවර. හැබැයි මං එතකොට තාත්තෙන් ඇහුවා එමු සිස්ටම් එකක් දැනට පවතිනවද කියලා. එතකොට තාත්තා මට මෙහෙම කියනවා. එහෙම පවතින්නේ නැහැ. අපි මේ සිස්ටම් එක අප්ග්‍රේඩ් කරන්න ඕනේ නැත්නම් අප්ඩේට් කරන්න ඕනේ. මේක එක්සිස්ටන්ස් එකක් පවතින්නේ එතකොට කියලා. මට මතකයි අපේ තාත්තගේ මේ ආයතනයේ වයිට් බෝඩ් එකක ගහලා තියෙනවා මේ මෙදා දවසට මේ ටික මෙහෙම වෙන්න ඕනේ. මෙදා දවසට ජනතාව මෙහෙම වෙනවා. මෙදා දවසට ජනතාවට මේ ටික සිද්ධ වෙන්න ඕනේ. මෙදා දවසට එන මහ ජනතාව මෙතනින් එළියට යන්න ඕනේ මේ Tamanට අවශ්‍ය සේවාව හරි විදිහට ලබාගෙන කියලා. ඒක තමයි සිස්ටම් එක අප්ඩේට් කරනවා කියන්නේ. එතකොට මම ආයි තාත්තෙන් ඇහුවා දැන් සිස්ටම් එක අප්ඩේට් වෙලාද කියලා. ඊට පස්සේ තාත්තා ලස්සන කතාවකින් මට ආයි මෙහෙම කතන්දරයක් කියනවා. එහෙම හරියන්නේ නැහැ. දැන් රාජ්‍ය නිලධාරීන් ඇවිල්ලා මහ ජනතාවට සේවය කරලා අවුරුදු 4කින් පස්සේ ට්‍රාන්ස්ෆර් වෙනවා. නැත්නම් ස්ථාන මාරු ලබනවා. ස්ථාන මාරු ලබනකොට අර ඕනවට එපාවට සේවය කළා නිකන් ගිහලා හරියන්නේ නැහැ නේ. සිස්ටම් එක රීස්ටෝර් කරන්න ඕන. සිස්ටම් එක රීස්ටෝර් කරන්නේ නැතුව එළියට යන්න හොඳ නැහැ. ඒතකොට මම තාත්තගෙන් තාත්තා මොකද්ද මේ සිස්ටම් රීස්ටෝර් කියන්නේ කියලා. සිස්ටම් රීස්ටෝර් කියන්නේ උදාහරණයක් විදිහට ගන්නකො දැන් වර්තමානයේ කොවිඩ් තත්ත්වෙ හින්දා උදාහරණයක් විදිහට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක කරන ක්ලිනික් ටික කරගන්න බැරි වුණා. කරන සෞඛ්‍ය සායන ටික කරගන්න බැරි වුණා. කරන මීටින් ටික, කරන ලෙක්චර්ස් ටික මොකක්වත් කරගන්න බැරි වුණා. හැබැයි තාත්තට එහෙම තියෙද්දි ස්ථාන මාරුවක් ලැබුණොත් අර කලින් කරපු සියල්ල රීස්ටෝර් කරලා යන්න ඕන. සායන වේවා, උදාහරණයක් විදිහට ලෙක්චර්ස් වේවා, අර වයිට් බෝඩ් වල ලියන සියලු දේ පවා ආයි රීස්ටෝර් කරලා යන්න. සිස්ටම් එක රීස්ටෝර් කරලා තමයි එළියට යන්න ඕන. මම තාත්තෙන් ඇහුවා තාත්තා දැන් සිස්ටම් එක රීස්ටෝර් කරනවද? ওই විදිහට තමයි කතන්දරේ හැදිලා තියෙන්නේ. මට තා ප්‍රශ්නයක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි හැමෝම දන්නවා මේ ඩෙන්ගු නඩු දානවා PHI මහත්තයා ඩෙන්ගු තියෙන පැති වලට ගිහිල්ලා ඩෙන්ගු මර්ධනය සඳහා ඩෙන්ගු නඩු යොමු කරනවා මිනිස්සුන්ට. හැබැයි මිනිස්සයා මොකද කරන්නේ? මහ ජනතාව ගන්නවා කෝල් එකක්. කාටද කෝල් එක ගන්න? අපි හැමෝම දන්නවා කාටද කෝල් එක ගන්න කියලා. කෝල් එක ගත්තට පස්සේ ඒ ඉහළ එක්කෙනා කෝල් එකක් දෙනවා රාජ්‍ය නිලධාරියට. මේ මිනිස්සයා මම මෙහෙම අඳුරනවා මෙයාට පොඩ්ඩක් මේ නඩුව අයින් කරලා දෙන්න කමක් නැහැ කියලා. හැබැයි ඒ වෙලාවේදී රාජ්‍ය නිලධාරියේ නඩුව ඒ විදිහට අයින් කළොත් අන්න එතෙන්දී නිලධාරී වාදයක් ලංකාවේ තියෙද කියලා ප්‍රශ්නයක් එනවා. හැබැයි ඒ විදිහට නොකර මේක මගේ රාජකාරිය මට මේ රාජකාරිය ඉතුරු කරන්න දෙන්න මම මහ ජනතාවට සේවය කරන්නේ මහ ජනතාවට සේවය කරනකොට මට මගේ රාජකාරිය කරන්න ඕන. එහෙම කියලා අර ඉල්ලීම ප්‍රතික්ෂේප කරොත් අන්න නිලධාරී හරි විදිහට වැඩ කළ ජනතාවට ඉලක්ක පෙන්නනවා. කොටස් 4යි. මතක තියාගන්න තියෙන හරි සුළු කොටස් 4යි. මේක ගැන දැනුවත් වෙන්න. සිස්ටම් එකක් තියෙනවා. සිස්ටම් එක අප්ඩේට් කරන්න ඕන. අප්ඩේට් කරපු සිස්ටම් එක ආයි රීස්ටෝර් කරන්න ඕන. ඊට අමතරව Tamanට පැවරලා තියෙන රාජකාරිය මහ ජනතාවට සේවය කරන එක නම් කෙනෙක් කාටවත් අදාළ නැහැ Tamanට බලපෑම් කරන්න. Tamanගේ වැඩේ Taman කරන්න ඕන. ක්‍රම 4 මතක තියාගමු. දැනුවත් වෙමු. නිලධාරී වාදය ජනතාවට ඉලක්ක පෙන්වන්න යොමු කරවමු. ස්තුතියි. thank you very much සදෙව්. සදෙව් හැබැයි කියන විදිහට මේ සිස්ටම් එකක් තියෙනවා. ඒ තියෙන සිස්ටම් එක අප්ඩේට් කරන්න ඕනේ සහ රීස්ටෝර් කරන්න ඕනේ. ඇත්තටම මේ ප්‍රශ්නයක් එනවා සිස්ටම් එකක් තියෙනවද කියන එකත්. මෙන්න මේ ප්‍රශ්න ගැන අපි කතා කරමු. හැබැයි සදෙව් අපිත් එක්ක කතා කරනවා මේ ඩෙන්ගු කියන ප්‍රශ්නේ වේවා කුමන හෝ ප්‍රශ්නකදී මහ ජනතාවට නඩු මාර්ගයට එහෙම නැත්නම් නියති මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න සිද්ධ වුණොත් ඒ නිලධාරියාට එහෙම නැත්නම් මහ ජනතාවගේ පැත්තෙන් වෙන්නට පුළුවන් අදිසි දුරකථන ඇමතුමක් එනවා. කොහෙන්ද මේ දුරකථන ඇමතුම එන්නේ? මේ දුරකථන ඇමතුමක් නිසා පුළුවන්ද නිලධාරියෙක්ගේ තීරණ වෙනස් කරන්න? මෙන්න මේ ගැටලුව තමයි මේ නිලධාරී වාදය තුළ මහ ජනතාවට එල්ලවෙන ගැටලු වලට මූලික හේතුවක් වෙලා තියෙන්නේ. හැබැයි අපි තවදුරටත් මේ කතා බහේදී අවධානය යොමු කරමු. ඇත්තටම මහ ජනතාවට තව මොන විදිහේ ගැටලුද තියෙන්නේ මේ නිලධාරීවාදී කියන සංකල්පය නිසා. රශ්මික මියුරු අපි කතා කරමු ඒ පිළිබඳවත්. අපි අද මෙතන ඇවිල්ලා කතා කරනවා නිලධාරීවාදය සහ මහ ජනතාව. ලංකාව ඇතුලේ
ක්‍රියාවෙන් තොර වූ පට්ට අදහස් ඇත්තටම පොට්ටයි. ඒක නිසා අනිවාර්යෙන් මේ කතාව අවසානයක් වෙනකම් බලන් ඉන්න අහන් ඉන්න ඔලුවට ගන්න. ලංකාවේ නිලධාරීවාදයක් ඇත්තටම නැහැ. නිලධාරීවාදයක් තිබුණා නම් අර කලින් කතා කරපු සඳෙව් කිව්වා වගේ පාර්ලිමේන්තු නියෝජිතය හෝ බලපෑම් කරන එකක් නැහැ පොලිස් නිලධාරියට ඔය නඩුව අයින් කළා දාන්න. ලංකාවේ 50ට 50 දෙපැත්ත බෙදෙනවා මහජනතාවත් පැත්තක් වැරදි අනිත් 50 වැරදි නිලධාරීන් කියලා හඳුන්වන පිරිස. හරිද? දැන් අපි නිලධාරීන් සහ මහජනතාව කියලා දෙගොල්ලෝ අතර සලකා බැලුවොත් අපිට මතක් වෙන ලොකුම දේ තමයි මෙතනින් දුප්පතා මහජනතාව. නිලධාරී වාදයේ ඇතුලේ ජීවත් වෙනවා කියලා හිතන් ඉන්න නිලධාරීන් තමයි සල්ලිකාරයෝ. දැන් අපි ළඟදී දැක්ක පැන්ඩෝරා පේපර්ස් වලදී අපි නිලධාරිනියක්ගේ වත්කම් බැලුවොත් මම ගණන් හදලා කියන්නම් දේවල් තුනක්. එතනින් එකක් කියන්නම් ඉස්සෙල්ලා අපි දන්නවා ලංකාවේ එහා කොන පේදුරු තුඩුව, මෙහා කොන දෙවුන්දර තුඩුව. එහෙ ඉඳන් මෙහෙට 5000 කුල පේලියක් දාගෙන ඉන්න පුළුවන්. මෙහෙ ඉඳන් ඒ 5000 කුල ආයෙ අරහෙට එලාගෙන යන්නත් පුළුවන් තවත් 5000 කුල ඉතුරු වෙනවා. ඒක තවත් ගණන් හදලා කියන්නම් මම ඒ පිළිබඳව පොඩි සමීක්ෂණයකුත් කරා. ඇත්තටම 5000 කොලයක බිලියන 35ක් තියෙනවා එයාගේ වත්කම ශ්‍රී ලංකාවේ. 5000 කොලයක දිග සෙන්ටිමීටර් 15.5යි. ඉතින් ඒක අපි බිලියන 35ක් තුලේ 5000 නෝට්ටු අපි ගත්තොත් පෙළියට දසලක්ෂ 71000ක් තියෙනවා මීටර වලින්. ඒ කියන්නේ කිලෝමීටර වලින් 1071ක්. පේදුරු තුඩු ඉඳන් දෙවුන්දර තුඩුවට තියෙනෙත් කිලෝමීටර් 432යි. මෙහෙම බැලුවොත් වත්කම කොච්චරද කියලා අපිට පේනවනේ. ඒ නිසා ලංකාවේ නිලධාරීවාදයක් නැහැ අත්‍තරම කිව්වොත්. දැන් නිලධාරීවාදයක් තිබුණා නම් පාස්කු ප්‍රහාරය දවසේ අම්මලා දරුවෝ හොයාගන්න බැරුව ලේ හලහල නංගි කවුද කියලා හොයන්න යන්න බැරුව එකතැන මර ලතෝනි දෙන්න වෙන්නේ නැහැ. මොකද බුද්ධියංශ නිලධාරියට ඔත්තු ටික ආවයි කියලා දැනගෙනත් දේශපාලන නායකයන්ට අත්සන අවශ්‍ය වුණා. නිලධාරීවාදයට තමන්ගේ නිලධාරි ඔහුගේ තනතුරේ ආකාරයට ඔහුට කටයුතු කරන්න තිබුණා. නමුත් කටයුතු කරන්න ඔහුට බලතල නැහැ. ඒත් වශයෙන් නිලධාරීවාදයක් නැහැ ලංකාව තුල. නිලධාරීවාදයක් අපි මතකයි මාස්ක් ඒ වගේම ලෙනින් සමාජවාදය ඇතුලේ මේ නිලධාරීවාදය ගොඩාක් කතා කරනවා. දැන් ධනවාදී රටවල් වල වගේ ගොඩාක් මේව කතා වෙනවා එක එක පැතිවලට. අපි නිලධාරීවාදය ගැන මෙහෙම කතා කරගෙන ඉද්දි මම කලින් කිව්වා වගේ ලංකාව ඇතුලේ සිස්ටම් එකක් නැහැ. තියෙනවා මෙතඩ් එකක්. මෙතඩ් එකක් කියන්නේ අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කිව්වා හරි ඔයා මෙතනින් එතනට යන්න එතනින් අතනට යන්න. ඉංග්‍රීසියෙන් කියාවි. you have to go there. මීට් වෙන්න ගිහිල්ලා සෙක්‍රටරි. ගමෙන් එන මිනිස්සු දන්නේ නැහැ සෙක්‍රටරි කියන්නේ කවුද කියලා. මේ ගොවියෙක් ආවොත් ගොවිය බලනවා සෙක්‍රටරි කියන්නේ කවුද කියලා. ඇත්තටම නිලධාරීවාදයේ ඇතුලේ සිස්ටම් එකක් නැහැ මෙතඩ් එකක් තියෙන. අපි උදාහරණයක් ගත්තොත් මම අවයව වලින් හැදුණු සිස්ටම් එකක්. මගේ අවයව ටික මොකක් හරි අවයවයක් හරි හදවත මගේ අවයවයක් ඒක බිඳුනොත් මම මලමිනියක්. ඉතින් මේ සිස්ටම් එකක් නැති රටක් දැන් මලමිනියක් වෙලා තියෙන්නේ. මේකේ ලොකේෂන් එක තමයි ලොකුම ප්‍රශ්නේ. දැන් උදාහරණයක් විදිහට මම ගොවියෙක්ගේ පුතෙක් කියලා ඉපදුනා නම් මම අද මෙතන කතා කරන්නේ නැහැ. මම රජයේ නිලධාරියෙක්ගේ පුතෙක් කියලා ඉපදුණු හින්දාද මම මෙතන කතා කරන්නේ. දුප්පත් මහජනතාවට කතා කරන තැනක් තියන්නේ නිලධාරීන් සහ නිලධාරීන්ගේ පරම්පරා. එකින් එකට පොහොසත් වෙනවා. දැන් මම කලින් කිව්වා 5000 නෝට්ටු. අහිංසක ගොවියෝ ටිකට පොහොර ටික දෙන්නේ නැහැ. පොහොර ටික දෙන්නේ නිලධාරීවාදීන්ට. නිලධාරියන්ට. දැන් උදාහරණයක් අපි මේක දැක්ක මේ පෙර දවස්වලදී වෛද්‍යවරු ඔවුන්ගේ පවුල් පිටින් ගෙන්නලා ඉස්සෙල්ලා ඉන්නත් කරන්නේ සිදු කරනවා. හරි අසාධාරණයි. ලංකාවේ නිලධාරීවාදයක් නැහැ. ඇත්තටම දෙගොල්ලොම ලැජ්ජ වෙන්න ඕනේ. මොකද නිලධාරීවාදයක් හදාගෙන එන අවංක නිලධාරීන් පිරිසක් ඉන්නවා. ඔවුන්ට නිලධාරී දැන් උදාහරණයක් විදිහට අපි හෙල්මට් එකක් නැතුව පාරේ ගිහිල්ලා නවත්තලා දඩයක් ගහන්න ගත්තොත් හරි. ගත්ත මම මහජනතාව විදිහට මම ගත්ත ෆෝන් එක මම කතා කරනවා ගමේ ඉන්න മന്ത്രിතුමාට. മന്ത്രിතුමා මෙහෙම ප්‍රශ්නයක් මේ නඩුව අයින් කරලා දාන්න කියන්නේ. හරි. එතකොට මහජනතාව වැරදි. දැන් උදාහරණයක් විදිහට දරුවෙක් පාසලකට දාන්න ගියට පස්සේ ඔබතුමා අත යටින් ගාණක් දෙන්න පුළුවන් නම් දරුවා දාලා දෙන්නම් ඉස්කෝලේට. නිලධාරිය එතනද වැරදි. දෙගොල්ලොම 50-50 වැරදි. අනිවාර්යෙන් මතක තියාගන්න තමන්ගේ මනස අප්ඩේට් කරගන්න මුලින්. මනස. ඒ වගේම තමයි මේ කතා කරන හැම දෙයක්ම පට්ට අදහස් වුණාට ඒව පොට්ට කරන්න එපා. අනිවාර්යෙන් ක්‍රියාවට නංවන්න. මම මේ දැන් කියලා දෙන්නම් නිලධාරීවාදය කියන්නේ මොකක්ද කියලා. නිලධාරීවාදය කියන්නේ උසස් පෙළ පොතට අනුව ලියලා තියෙන විදියට අනුව ශ්‍රී ලංකාව තුල දේශපාලන නායකයන් නොවන සහ ඔවුන්ගේ අනුමැතියෙන්
ඔහුගේ අනුමැතියක් නොමැතිව කටයුතු කරන්න පුළුවන් නම් ඒ කියන්නේ තමන්ගේ නිලධාරියාගේ බලතල අනුකූලව කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි නිලධාරීවාදය. ලංකාවේ ඒක නෑ. ලංකාවේ එහෙම කටයුතු කරන්න නිලධාරීවාදයක් තිබුණා නම් පොලිස්පතිතුමාට හරි කෙනාට නඩුව දාන්න පුළුවන් වෙනවා. ඉතින් අපි කතා කරමු අපි සංවාද වටේදී. දැනට එපමණයි. ස්තුතියි. ඇත්තටම ලංකාවේ නිලධාරීවාදයක් තියෙනවද? අපි අද මේ මාතෘකාවේ කතා කරන්නේ නිලධාරීවාදය සහ මහජනතාව ගැන වුණාට රශ්මික කියන විදිහට ලංකාවේ නිලධාරීවාදයක් නැහැ. ඇත්තටම මේක ගැටලුවක් වෙනවා. අපි මේ මාතෘකාවේ අද නිලධාරියා ගැන කතා කරද්දී නිලධාරීවාදය ගැන කතා කරද්දී ලංකාවේ නිලධාරීවාදයක් නැත්තම් එය ස්ථාපිත කරන්න ඇති කරන්න මොන විදිහේ ක්‍රියාමාර්ගද ගන්න ඕන අපි ඒ ගැන කතා කරමු. බොහොම ස්තුතියි රශ්මික මේ මාතෘකාවට ඒ වගේ ආලෝකයක් අරගෙන ආවට ඒ කරුණත් එක්ක. ඒ වගේම මේ තනතුරේ බලයේ මේ දේවල් නිසා නිලධාරියා කියන කෙනා පොහොසතා වෙලත් ඒ වගේම මහජනතාව කියන ඒ සේවය ලබා ගන්න යන කොට්ටාශයේ දුප්පතා බවටත් පත් වෙලා කියලා කියනවා. ඇත්තට මේ කරුණ ඇත්තක්ද? මෙන්න මේ දේවල් ගැන අපි කතා කරද්දී අපි තවදුරටත් බලමු මහජනතාව සහ මේ නිලධාරීවාදය අතර තියෙන ගැටලුවලදී මොන විදිහටද මේ දෙපාර්ශවයේම වැරදි නිවැරදි කරගන්නට ඕනේ සහ ඔවුන්ගේ අඩුපාඩුකම් හදා ගන්නට ඕනේ කියලා. අපි තවදුරටත් මේ පිළිබඳව කතා කරමු. දිනිති ගුණතිලක ඇය සූදානමින්. නිලධාරීවාදය සහ මහජනතාව මේ වටේ පටන් ගද්දී මට ඇහුණා අක්කා කියනවා මේක හොඳ අන්තර් සම්බන්ධතාවයක් පවත්වන්න ඕන කාරණාවක් කියලා. මං හිතනවා ලංකාවේ නිලධාරීවාදය සහ මහජනතාව කියන අංශ දෙකේ ඔය අන්තර් සම්බන්ධතාවය නැහැ කියන එක තමයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ කියලා. මොකද ලංකාවේ මෑත කාලීනව කරන රිසර්ච් එකකින් හොයාගන්නවා ලංකාවේ ජනතාවගෙන් 90%කට ආසන්න සංඛ්‍යාවක් රටේ රජයේ ආයතන විශ්වාස කරන්නේ නැහැ. රටේ 90%කට ආසන්න සංඛ්‍යාවක් හිතන්නේ රජයේ ආයතන දූෂිතයි. අල්ලස් ගන්නවා දූෂණයට ලක් වෙලා තියෙනවා කියලා. කියන්නේ අන්තර් සම්බන්ධතාවයේ වැදගත් අංශය මොකද්ද? විශ්වාසය බිඳ වැටිලා. ඒකට විශ්වාසයක් නැහැ අද වෙද්දි මහජනතාව සහ නිලධාරීන් අතර. මං හිතනවා රටක දියුණුවක් කෙරෙහි යන්න නම්, ඒ කියන්නේ මේ නිලධාරීවාදය සහ මහජනතාව අතර හොඳ අන්තර් සම්බන්ධතාවයක් නිර්මාණය වෙන තැනදී රටක් දියුණුව කරා යන්න පුළුවන්. හැබැයි ඒ අන්තර් සම්බන්ධතාව අද වෙද්දි රට ඇතුළේ නිරූපණය වෙන්නේ නැහැ. ඒක තමයි අපිට අද රටේ ජනතාවගෙන් 90%ක් රටේ රාජ්‍ය ආයතන ටික දූෂිතයි කියලා අල්ලස් සහ දූෂණ වලට පෙළඹෙනවා කියලා පිළිගන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් සරල කතාව මේ රශ්මික මල්ලිත් කලින් කිව්වා මේකේ වගකීම 50% බෙදෙනවා කියලා. ඇත්තටම එකඟයි. හැබැයි ඒක අර නිකන් අපි එකිනෙකා කතා කරද්දී අපි කවුරුත් අර හැම වෙලෙම රාජ්‍ය සේවකයාට බයින මේ උතන ගිහිල්ලා ලොකුකම් බලන්න ඕනේ. මේ යාගේ සල්ලි කියලා හිතාගෙන යන්නේ. ඔය හැම වෙලෙම නිකන් රාජ්‍ය සේවකයා බයින ඔය මිනිහා මගෙන් සල්ලි ඉල්ලුවා. ඔය වගේ මේ හැම වෙලෙම සමාජය ඇතුලේ උණට නිරූපණය වෙන්නේ අර කටින් උපදෙස් දෙන ප්‍රශ්නේ තමයි සමාජය තුළ නිරූපණය වෙන්නේ. කියන්නේ අපි රාජ්‍ය ආයතනයකට යනවා ඊට පස්සේ එතන ඇති වෙන ප්‍රශ්න ගැන සමාජයක් විදිහට ඇවිල්ලා අපේ පවුලේ ඉද්දි කතා බහ කරනවා. හැබැයි මම අර කිව්ව රිසර්ච් එකෙන් හොයාගන්නවා අද වෙද්දි රටේ ජනතාවගෙන් 50%ක් විතර තමන්ගෙන් අල්ලසක් ඉල්ලුවොත් ඒ අල්ලස දෙන්න පෙළඹෙනවා. ඒවට හේතු විදිහට දක්වන්නේ අද වෙද්දි රටේ යම්තාක් දුරකට ජනතාවක් ඉන්නවා තමන් එහෙම සල්ලි ගෙවන්න ඕනේ තමන්ගේ වැඩේ ඒ සේවකයා ලව්වා කරව ගන්න කියලා විශ්වාස කරන පිරිසක් ඉන්නවා. කියන්නේ මම රටේ රජයට ගෙවන බදු මුදලට අමතරව එකී සේවකයාට මුදලක් දෙන්න ඕනේ කියලා පිළිගන්න රටේ ජනතාව අද වෙද්දි ලංකාවේ තුල ඉන්නවා. ඒ කියන්නේ මහ ජනතාව ඇතුලේ මේ නිලධාරීවාදය සාර්ථක දෙයක් කරගන්නට යන මාර්ගය ඇතුලේදී මහජනතාව ඒක ගැන දැනුවත් නැහැ. මහජනතාව හිතනවා මම සල්ලි ගෙවන්න ඕනේ කියලා. ඒ විදිහේ වාතාවරණයක් තමයි අද වෙද්දි ලංකාව තුළ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මල්ලිලා කතා කරා සිස්ටම් එකක් නැහැ. කතා කරන භාෂාව පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ කතා කරන sannivedana ඇතුලේ එකිනෙකා හසුරව ගන්න විදිහ පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඕ ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ නිලධාරීවාදයට උත්තරය දෙන විදිහ ගැන කතා කරොත් මට හිතෙන්නේ මුලින්ම ලංකාවේ නිලධාරීවාදය ඇතුලේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න නම් මුලින්ම ඒක ඇතුලේ තියෙන සම්පත් ටික හරියට ලබා දෙන්න ඕනේ. මම දකිනවා අපේ රටේ රාජ්‍ය සේවකයෝ තරම් අර සීමිත සම්පත් ප්‍රමාණයකින් මේ තමන්ගේ සේවය කරන පිරිසක් වෙන කොහෙවත් නැහැ. මොකද පෞද්ගලික සේවය ඇතුලේ අපිට දැක්කොත් ඇත්තටම
ඒ වටපිටාව ඇතුලේ ඔවුන්ට තියෙන පීඩන යම් තාක් දුරකට වැඩවලින් වැඩි වුණත් තමන් ඉන්න වටපිටාව, තමන් ඉන්න පරිසරය, ඒ වැක්කේ සම්පත් එක්ක තමන්ට යහපත් මනසකින් අඩුම ගානේ වාඩි වෙලා ඉන්න තැන වාඩි වෙලා ඉන්න පුළුවන්. හැබැයි රාජ්‍ය සේවකයෝ ඇතුලේ අපි ගිහින් කතා කරනවා අනේ ගිහාම මේ අපෙන් සල්ලි ඉල්ලගෙන අපි සල්ලි දීලා වැඩ කරගන්න ඕනේ වගේ දැනට තමයි රාජ්‍ය සේවකයෝ අපිට කතා කරන්න කියලා. හැබැයි රාජ්‍ය සේවකයන්ට ඒ වගේ සාමකාමී මනසක් ඒ වටපිටාව ඇතුලේ තියනවාද? ඒ පරිසරය ඇතුලේ තියනවාද? ඒව කවුරුත් ප්‍රශ්න කරන්නේ. අද වෙද්දි රාජ්‍ය සේවකයෝ අපි දකිනවා තමන්ගේ අතේ මුදලින් සල්ලි වේදම් කරලා තමන්ගේ වැඩ කරන ස්ථානයට බඩු අරගෙන තමන්ගේ එදිනෙදා කටයුතු කරගන්න. හැබැයි ඇත්තටම අපි ලෝකෙ වෙන රටවල් එක කතා කරොත් ඒ රාජ්‍ය සේවයන් කාර්යක්ෂම වෙන්න, නිලධාරීවාදයේ කාර්යක්ෂම වෙන්න බලපාන ප්‍රබලතම සාධකයක් තමයි ඔවුන්ට තියෙන සම්පත් ටික, ඔවුන්ට තියෙන තාක්ෂණය. ඉතින් ওই සම්පත් තාක්ෂණය දෙන්න නැතුව එකක් අපිට කාර්යක්ෂමතාවය කියන තැන ප්‍රශ්න කරන්න බෑ. ඒ කාර්යක්ෂමතාවය නැතුව රටේ ජනතාවගේ ආදරය දිනා ගන්නත් ඔවුන්ට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ තැන්වලට මුලින් උත්තර දෙන්න ඕනේ. ඒ වගේම when we talk about the citizens, as always, because I told you that always citizens complain the officers. They don't complain themselves. So they always used to point out other people's wrongdoings without point out their all wrongdoings. So I always wanted to say that before giving a bribe, always we have to ask why. I don't want to give you this. So we have to question ourselves before giving bribes. Because I always told before, අපි අල්ලස් හා දූෂණ දෙනවා. හැබැයි දුන්නට පස්සෙත් ඒව පිළිබඳ පැමිණිලි කරන්නට යන්නේ නැහැ. ඇයි ඒ? මම අර කිව්ව රිසර්ච් එක ඇතුළෙම හොයාගන්නවා ඒ පැමිණිලි කරන්නට යන්නේ නැති එකෙන් 90%කට හේතුව පැමිණිලි කරාට වැඩක් නැහැ. මොකද මේවට හරි පිළිතුරු ලැබෙන්නේ නැහැ. එතකොට මම අර කිව්වා වගේ මට හිතෙන විදිහට දැන් දේශපාලනීකරණය වෙලා කිව්වා. දේශපාලඥයෝ මේවට බලපෑම් එල්ල කරනවා කිව්වා. ඇත්ත. හැබැයි අපිට කවදාවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් එක්ක රටේ පාලනයට යන විධායකයේ පහළට හරහා යන දේශපාලනීකරණය කිරීම කියන දේ අභියෝග කිරීමේ හැකියාව අඩුයි. ඒ නිසා නිලධාරී වාදය ඇතුලේ අපිට ඒ දෙයට උත්තර දෙන්න හැකියාව හම්බෙනවා. ඔය කියන අභියෝග කිරීම මහජනතාවක් විදිහට කරන්න පුළුවන්. නිලධාරීන් විදිහට ඒ දේ කරන්න බැරි වුණත් මේක නරඹන ඔබ මෙතන බලාගෙන ඉන්නවනම් අපිට මහජනතාව විදිහට ඒක අභියෝග කරන්න පුළුවන් නම් මං හිතනවා ඒකත් අපෙන් වෙන්න ඕන ලොකු කාර්යභාරයක් කියලා. ස්තුතියි. ඇත්තටම වැරද්ද කාගේ අතේද? රාජ්‍ය නිලධාරියාගේද? එහෙම නැත්නම් මේ නිලධාරීවාදයේ ඇතුළත වගකීම් ඉෂ්ට කරන්නට ඕනේ නිලධාරියාගේද? එහෙමත් නැත්නම් මේ සේවය ලබා ගන්න මහ ජනතාවගේද? ඇත්තට මේක බොහොම අපූර්ව ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දිනති බොහොම ස්තුතියි මේ කරුණ මතක් කරාට. ඒත් එක්කම දිනති කතා බහ කරන අතරතුර කියවෙනවා මේ රාජ්‍ය නිලධාරියා සහ එහෙම නැත්නම් මේ නිලධාරියා සහ මහ ජනතාව අතර තියෙන අන්‍යෝන්‍ය බැඳීම, අන්‍යෝන්‍ය සුහදතාවය ගිලිහිලා කියලා. එහෙම නැත්නම් මේ ඉන්ටර් රිලේෂන්ෂිප් කියන එක නිලධාරියා සහ මහ ජනතාව අතර. ඇත්තටම රටක මේ ඉන්ටර් රිලේෂන්ෂිප් එක පවතිනවා නම් ඇත්තටම ශ්‍රී ලංකාව වගේ රටක් දියුණු තත්ත්වයට ගෙන යන්නට බොහොම පහසු දෙයක් වෙයි. ඒ වගේම තමයි මේ දිනිති මේ කතා බහ ඇතුළත බොහොම ගැඹුරට ගිහිලා කතා කරන වචන දෙකක් තමයි අල්ලස් සහ දූෂණ කියන වචන දෙක. ඇත්තටම අපි හැමෝම දන්නවා ශ්‍රී ලංකාව තුළ අල්ලස් සහ දූෂණ පිළිබඳව විමර්ශනය කරන්නටත් දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ දෙපාර්තමේන්තුව ඇතුලේ නිලධාරීන් ඉන්නවා. ඒ නිලධාරීන් හමු වෙන්න මහ ජනතාව එනවා. හැබැයි මේ අල්ලස් සහ දූෂණ දෙපාර්තමේන්තුවට එන මහ ජනතාව අරගෙන එන්නේ අනිත් ඔවුන් මුහුණ දෙන මේ අල්ලස් සහ දූෂණ පිළිබඳවද? ඇත්තටම මේ අල්ලස් සහ දූෂණ වලට ලක් වෙන මහ ජනතාව ඔවුන්ගේ පැමිණිලි අරගෙන යනවාද? එහෙම අරගෙන ගියත් ඔවුන්ට නිවැරදි විසඳුම් පිළිතුරු ලැබෙනවද? මෙන්න මේ ප්‍රශ්නය පිළිබඳව දිනති බොහොම අපූර්වවට කතා කරනවා. ඇත්තටම ශ්‍රී ලංකාවේ නිලධාරීන් කියන කොටස ගැන අපි කතා කරද්දී මහ ජනතාවගේ ඒ ඔවුන්ගේ ඔළුවේ ඇඳලා තියෙන රූපේ තමයි මොවුන් අල්ලස් ගන්න දූෂණ වලට ලක් වෙන නිලධාරීන් කියලා. ඒ වගේම තමයි දිනති කතා කරනවා මේ මහජන නියෝජිතයන් එහෙම නැත්නම් මේ මහජනතාව වෙනුවෙන් වැඩ කරන්නට බැඳලා ඉන්න නිලධාරීන්ට තියෙන්නේ රාජ්‍යංශේ නම් බොහොම අවම පහසුකම් කියලා. ඒ අවම පහසුකම් යටතේ ඔවුන් සේවයක් ලබා දෙනවා. හැබැයි ඔවුන්ට මීට වැඩිය පහසුකම් තිබුණා නම් ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් ටික ඒ ආයතන තුළ ඔවුන්ට ලබා දුන්නා නම් මීට වැඩිය කාර්යක්ෂම වෙයි මහජනතාවට මීට වැඩිය සේවයක් ලබා දෙයි කියලා. හැබැයි එතනදිත් අපි කතා කරන්න ඕනේ දිනති ඇත්තටම මේ පහසුකම් තියෙන නිලධාරීන් වුණත් ඔවුන්ගේ සේවය
නිසි ආකාරව ඉෂ්ට සිද්ධ කරනවද කියන කරුණ පිළිබඳව. මෙන්න මේ විදිහේ බොහොම අපූර්ව සංවාදයක් මේ කතකයින් 4 දෙනාගෙන් අපි දැක්ක මේ කතා බහ තුළදී. අපි ඔවුන් එක ගොඩක් දේවල් කතා කරමු සංවාද වටේදී. But if you are an officer, think twice within this break. Are you responsible enough for your duties? As we all as general public, think twice. Are we responsible enough ourselves? මේ කෙටි විරාමයේදී ඔබ ඔබෙන් ප්‍රශ්න කරලා බලන්න. ඔබ වෙනුවෙන් වගකීම් දරන්න පුළුවන් පුද්ගලයෙක්ද කියලා. අපි කෙටි විරාමයක් ලබා ගමු. විරාමයෙන් අනතුරුව ඔබ නැවත වරක් එකතු වෙලා ඉන්නේ සීතල ඊතල වැඩසටහනත් එක්ක. අද අපි කතා කරන්නේ නිලධාරී වාදය සහ මහා ජනතාව පිළිබඳව. එහෙම නැත්නම් bureaucracy and general public. මම බලාපොරොත්තු වෙනවා ඔබ විරාමයේ අතරතුරදී ඔබෙන් විමසන්නට ඇති ඇත්තටම වග කියන්න ඕනේ වගවීම් දරන්නට ඕනේ නිලධාරියද එහෙම නැත්නම් මහා ජනතාවද කියලා. ඒ ප්‍රශ්නය මම හිතන්නේ මේ 4 දෙනාට එල්ල කරොත් ඔවුන්ටත් බොහොම අපූර්ව පිළිතුරු ඇති. අපි ඊට කලින් බලමු සදෙව්ට ප්‍රශ්නයක් තියෙනවා රශ්මිකගෙන් අහන්න. ඔව් දැන් මෙහෙමයි. රශ්මික කතාවේදී කියනවා මේ සිස්ටම් එකක් නැහැ. ජීව විද්‍යාත්මක පැහැදිලි කරන අපේ ඇඟ ඇතුලේ අවයවයෙන් හැදිලා අවයව වලින් පද්ධතිය හැදිලා තියෙනවා කියලා. මම මෙහෙම උදාහරණයක් කියන්නම්. මෙතන තියෙනවා මේ කොටු 4ක් 5ක් තියෙනවා කොටු. මේ කොටු 5 ඇතුලේ මෙතන යම්කිසි මෙතඩ් එකක් හැදෙනවා. හරිද? අපි ආඩ්ලිනේ යම්කිසි මෙතඩ් එකක්. රශ්මික අතන ඉන්නවා, මේ අක්කා මෙතන ඉන්නවා මෙතඩ් එක. මෙතඩ් එකට වාඩිලා ඉන්න ගමන් එක එක්කෙනා ගිහලා කතා කරනවා. අවයව වලින් මෙතඩ් එක හැදුනා, මෙතඩ් එකෙන් සිස්ටම් එක හැදුනා. මම රශ්මිකෙන් අහන්නේ මේකයි. මොකද රශ්මික අපි මෙතඩ් දැන් අපිට කියන්න බෑ රජයේ නිලධාරීවාදය තුල මෙතඩ් එකක් තියෙනවා. සිස්ටම් එකකුත් තියෙනවා. මොකද සිස්ටම් එක ඇතුළේ තමයි මෙතඩ් එක තියෙන්නේ. හැබැයි ওই සිස්ටම් එක එලිපිට නෑ. තිරේ පිටිපස්සේ තියෙන්නේ. ඒකයි ওই සිස්ටම් එක අක්‍රිය වෙලා වගේ පේන්නේ. දැන් මම රශ්මිකෙන් අහන්නේ. ඒ රශ්මික හිතන්නේ සිස්ටම් එකක් නෑ කියලා. සඳේ හොඳ ප්‍රශ්නයක් ඇත්තටම. සඳේ මේ බොක්ස් ටික ඇත්තටම එක්සැම්පල් එකක් ඉදිරියට ගත්තා. මම මේ එක බොක්ස් එකක් හිල් කරොත් මෙතන නිකන් අර එකක් අක්‍රිය. එතකොට මෙතන සිස්ටම් එක කැඩෙනවා ඇත්තටම. එතකොට නිකන් අර වාහනයක එන්ජින් එක කැඩෙනවා වගේ. ඒක එතකොට මොකද්ද? ඒක තමයි අපි සිස්ටම් එක අප්ඩේට් ඒක අක්‍රිය වුණු සිස්ටම් එකක්. ඒක තමයි අපි සිස්ටම් එක අප්ඩේට් කරනවා. සිස්ටම් එක අප්ඩේට් කරනවා. අක්‍රිය වුණු සිස්ටම් එකක් කියන්නේ ඇත්තටම ලෙඩ වෙච්ච රෝගියෙක්. මේ සිස්ටම් එකක් නැති රටත් දැන් ලෙඩ වෙච්ච රෝගියෙක්. අපි ඒක හැමෝම දන්නවා. දැන් හැමෝම මෙතන කතා කරේ නෑ කවුරුත්ම රජ්‍ය නිලධාරීන් හරියට වැඩ කරනවා. නිලධාරීන් මෙහෙමයි. නිලධාරීන් ගොඩාක් මහ ජනතාවට ගොඩාක් ලෙන්ගතුයි. කවුරුත් කතා කරන්නේ. හැමෝම කතා කරන්නේ වැරදි. ඒ කියන්නේ ලෙඩ. ඒ කියන්නේ මේ සිස්ටම් එක තනිකර අක්‍රියයි. මේක තනිකර මල ගයක්. මම මුලින් කිව්වා වගේ. ඒ නිසා මේ ඇත්තටම කිව්වොත් මේක සිස්ටම් එකක් නෑ. හැබැයි රශ්මික දැන් මෙහෙමයි ඔය කොටුව ඇතුලේ හිල් කරපු කොටුව ඔය රෙද්දයි මහන්න පුළුවන්. මහනවා කියන්නේ ලෙඩ වෙච්ච රෝගියට අක්‍රිය වෙච්ච රෝගියට අයි පණ දෙන්න බැරි කමක් නැහැ. තාම මේක මහන්න කවුරුත් ලංකාවේ එළියට අවිල්ලා නැහැ. අනිවාර්යයෙන්. හරි මම විරුද්ධ ප්‍රශ්නයක් අරගෙන එනවා. එහෙනම් කවුද ඒකට මැදිහත් වෙන්නට ඕනේ? ලෙඩ වෙච්ච රෝගියෙකුට වෛද්‍යවරයෙක් ප්‍රතිකාර කරනවා වගේ රාජ්‍ය සේවය තුළ නිලධාරීන් තුළ කවුද මේකට මැදිහත් වෙන්නට ඕනේ? ඒ අක්‍රියතාවයන් ප්‍රතිසංස්කරණය කරන්නට. ඒකට මැදිහත් වෙන්න ඕන කියන දේ කරන දේ කියන මිනිස්සු. නිලධාරියෙක්ම. එහෙම මිනිස්සු ලංකාවේ නැහැ. කියන දේ කරන දේ කියන මිනිස්සු ලංකාවේ නැහැ. මම මගේ කතාවාරෙත් කිව්වා අපි මෙතන කතා කරන පට්ට අදහස්. ඒ හැම එකක්ම රයිමින් ගත්තොත් පොට්ටයි. මම විරාමයට යනකොට ඒ ප්‍රශ්නේ මේ අපේ ප්‍රේක්ෂකයින්ට අරගෙන ගියා. ඇත්තටම වග කියන්න ඕනේ කවුද එතකොට? රාජ්‍ය නිලධාරීන්ද මහ ජනතාවද? කාගේ අතරේද? මම බොහොම විවෘත ප්‍රශ්නයක් අහන්නේ. මහ ජනතාව. මහ ජනතාව අතරේ වැරද්ද තියෙනවා. අපි ඒකට කරුණු ඉදිරියට පැහැදිලි කරමු. මම ඡන්දයක් වේවා මම කෙනෙක් නිලධාරියෙක් පත් කරොත් උදාහරණයක් විදිහට මම අපේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා තෝරන්න ඡන්ද දෙනවා. ඒ මිනිහා වැරද්දක් කරත් හරි දෙයක් කරත් මම එයාගේ පැත්තෙන්. ඔහොම බලද්දි ලංකාවේ වැරදි නිලධාරීන් නිර්මාණය කරන්නේ මහ ජනතාවම තමයි. ඒ නිසා කොයි වෙලාවකත් මහ ජනතාව එක නිලධාරියෙක්ගේ පැත්තක් හැමදාම ගන්න එපා. ඔහු වැරද්දක් කළොත් වැරද්දක් විදියට දකින්න. ඔහු හරි දෙයක් කළොත් ඒක අගය කරන්න. එච්චරයි. ඔය කතා බහ අතරතුර මේ හෂිනි බොහොම අපූර්වට කතාව අරගෙන එනවා. මම හිතන්නේ ඔයගොල්ලොත් ඒක නිරීක්ෂණය කරන්න ඇති. මේ අපි කතා කරේ ඔය තුන්දෙනාම මේ දේශපාලඥයින් නිලධාරීන්ට බලපෑම් එල්ල කරනවා. නමුත් හෂිනි කියන්නේ නිලධාරියා ඊට වඩා ප්‍රබලයි දේශපාලඥයට වඩා ඉහළින් යන්න පුළුවන් කියලා.
ඒ සාධකය අපි තව පොඩ්ඩක් විස්තර කරගමු. දැන් නිලධාරියා කියලා කෙනා විශේෂඥතාවයක් සහිත පුද්ගලයෙක්. වර්තමානයේ තියෙන දේශපාලඥ වටපිටාව ගත්තොත් දේශපාලඥයින්ට හිම විශේෂඥතාවයක් තියෙන දැනුමක් කියලා දෙයක් නැහැ. ඒක නිසා නිලධාරියා හැමතිස්සෙම බලන්නේ තමන්ගේ ආධිපත්‍ය පතුර ගන්න. දේශපාලඥයන්ට අර දැනුමක් නැති නිසා එයාට අභියෝග කරන්න බැරි වෙලා තියෙනවා නිලධාරියාට. ඒක නිසා ඉතින් දේශපාලඥයින්ට අභියෝග කරන්න බැරි නම් එතනදී මහජනතාව පිළිබඳ තියෙන අදහස මහජනතාවට කොහොමත් ඒගොල්ලෝ එතකොට බලන්නේ නැහැනේ. එකඟ වෙනවද ඒ කරුණ? ඔගේ හරි ලස්සන කතාවක් කියනවා මේ ඒක මෙහෙමයි. එක පැත්තකින් ඔකේ නරක ආරංචියකුත් තියෙනවා හොඳ ආරංචියකුත් තියෙනවා. අපි නරක ආරංචියට ගියොත් මෙහෙමයි දැන්. අපි එකේ ඉඳන් 11 වසරේ නම් ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ යනකොට අපිට අච්චු පොතක් කියලා එකක් හම්බෙන්නේ. අපි අතට අච්චු පොතක් කියලා එකක් හම්බෙන්නේ. අච්චු පොත හදන්නේ කවුද? අච්චු පොත හදන්නේ එක්ක ගුරු උපදේශකයෙක් නැත්නම් ටීචර් කෙනෙක් නැත්නම් කවුරු හරි ලෙක්චර් කෙනෙක් මහාචාර්යවරයෙක්. ඒගොල්ලෝගේ නම දානවා. හැබැයි අර මුල් පිටු දෙක දාන්නේ මොකක්ද? ජනාධිපතිතුමාගේ පණිවිඩය, අධ්‍යාපන අමාත්‍යතුමාගේ පණිවිඩය. දැන් එතකොට පේනවා නේද ලංකාවේ නිලධාරීවාදයක් නැtei කියන තැනට කට්ටියගේ මනස ගෙනිහිල්ලා තියෙනවා. හැබැයි අපි හොඳ ආරංචියට ආවොත් නිලධාරීවාදය කියන්නේ මොකක්ද කියලා දන්න නිලධාරීන් පිරිසක් ලංකාවේ ඉන්නවා. ඒගොල්ලෝ ලස්සන පාලන ක්‍රමයක් ගොඩනගනවා. ඒ ලස්සන පාලන ක්‍රමය ගොඩනගලා කිසිම මිනිහෙකුට පසුතැවිල්ලක් නොවන විදියට හරිම කාර්යක්ෂමව ඒ පාලන ක්‍රමය ගොඩනගලා ඒ පාලන ක්‍රමය තුළ වැඩ කරනවා. එහෙම නිලධාරීනුත් ලංකාවේ ඉන්නවා. එතකොට ඒක තමයි හොඳ ආරංචිය නරක ආරංචිය. ඕක අර කියනවා වගේ අර බැලන්ස් සිස්ටම් එකක් තියෙන්නේ. දිනිති මේ මට ප්‍රශ්නයක් තියෙනවා. දිනිති කියනවා මේ රාජ්‍ය සේවකයින්ට තියෙන පහසුකම් අවම මට්ටමේ තියෙන උන්ට මීට වැඩිය පහසුකම් තිබ්බනම් ඕන්ට මීට වැඩිය දෙයක් ඵලදායීව කරන්න හැකියාව තියෙනවා කියලා. නමුත් අපි මේ බොහොම සරලවම දන්න උදාහරණය තමයි ඉස්කෝලේ පන්තියක මේ 50 ළමයි 50ක් ඉන්නා නම් අහුවොත් කාගෙන් හරි කාටද ෆොටෝකොපි ළමයි 50 දෙනාට ගහගෙන එන්න පුළුවන් කියලා අත උස්සලා බාරගන්නේ කවුද? අනිවාර්යයෙන්ම රාජ්‍ය ආයතනයක වැඩ කරන දෙමව්පියෙක් ඉන්න දරුවෙක් අත උස්සලා ඒක බාර ගන්නවා. ඉතින් ඒ අම්මා අර පන්තියේ 50 අම්මා හෝ තාත්තා පන්තියේ 50 දෙනාටම ෆොටෝකොපි ගහගෙන එනවා. ඇත්තට මේ සම්පත් තිබිලා ඒක අවභාවිතා කිරීමක් නෙවෙයිද? නෑ මම සම්පත් තිබිලා අවභාවිතා කිරීමක් වෙන්නේ නැහැ කියන්නේ නැහැ. ඇත්තටම වෙනවා. ඉතින් ඒකනේ ලංකාවේ අල්ලසා දෝෂණ කොමිෂන් සභාවක් පිහිටවන්නේ මේ අවශ්‍යතාවයේ තියෙන භාගයක් රාජ්‍ය නිලධාරීන් ඔය කොමිෂන් සභාවලට කැඳවන්න හේතුව වෙන්නේ ඇත්තටම සම්පත් අවභාවිතා වෙන හින්දා තමයි. හැබැයි දැන් මම මේ කාර්යක්ෂමතාවය කියන ප්‍රශ්නේ ඇත්තටම රටේ රාජ්‍ය සේවය සහ නිලධාරීවාදය තුළ තියෙන ලොකු ප්‍රශ්නයක්නේ. ඔය දැන් කාර්යක්ෂමතාවය කියන ගැටලුවත් එක්ක තමයි ගොඩක් ඔය මම අර කිව්ව අන්තර් මේ සම්බන්ධතාවය ඇති කරගන්න ලේසි. මොකද අපේ රටේ මිනිස්සු රාජ්‍ය ආයතනයකට ගිහින් වැඩක් කරව ගන්නවා කිව්වම මේකට මුළු දවසම නිවාඩු ගන්න ඕනේ කියලා පිළිගන්න පිරිසක්නේ. ඔය කවදාවත් half day එකක් දාලා ගිහින් වැඩක් කරගන්න ඉන්නේ ලංකාවේ මිනිස්සුනේ යන්නේ නැහැ. මොකද හේතුව දවසම යනවා කියලා දන්නවා. ඒ නිසා දැන් මම හිතන්නේ අර කාර්යක්ෂමතාවයත් එක්ක අන්තර් සම්බන්ධය ගොඩනගා ගන්න ඇත්තටම සම්පත් කියන එක ඕනේ. මොකද දැන් ෆොටෝකොපි මැෂින් එකට එහා ගිහලා දැන් ඇත්තටම දැක්කොත් මම ගත්තොත් දැන් අපොසි උසස් පෙළ විභාගය ඉවර කරලා මට අද වෙද්දී අධ්‍යාපන අමාත්‍ය විභාග කොමිෂන් විභාග දෙපාර්තමේන්තුවට මේ ඉන්ටර්නෙට් එකේ තියලා මගේ මගේ සහතිකේ මගේ රිසල්ට් එක ගෙන්න ගන්න පුළුවන් දවස් 5ක් ඇතුළත. يعني මට ඒක තැපෑලෙනොත් ගෙනත් දෙනවා. හැබැයි මං ඔන්ලයින් හරහා මට මේ ඇප්ලිකේෂන් එකක් ෆිල් කරලා ගෙවන්න විතරයි තියෙන්නේ. මට ගෙදරට ගෙනත් දෙනවා දවස් 5ක් ඇතුළත. ඒකට ඒ අර මට ඒ සිද්ධිය දැක්කම හිතෙනවා ශා ලංකාව මේ වගේ තැනකට යන්න ගමන් හරි ඉන්නවනේ කියලා. අර ඒ කාර්යක්ෂමතාවයක අර අන්තර් සම්බන්ධයට මම ඇත්තටම හිතනවා සම්පත් ලැබීම කියන දේ එක්ක ලොකු කාර්යභාරයක් ඉෂ්ට වෙනවා කියලා. ඇත්තටම ওই සම්පත් අවභාවිතා කරන ඉන්නවා. අර ඇත්තටම එහෙම පිරිස රාජ්‍ය සේවය ඇතුළෙත් වැඩි. මොකද විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ව අද වෙද්දී මේ මොටිවේට් කරන්නේ නැත්නම් අර යාලට මේ මූර්තියක් වෙලා යාලා පසුපස යන්නේ දේශපාලඥයෝ වීම නිසා. ඒක ඇතුලේ ආයිතින් ඕක චක්‍රයක් වගේ දේශපාලඥයව පත් කරන්නේ මහ ජනතාවය. ඉතින් ඔහොම කියලා අර වැරද්ද ඇඟිල්ල දික් කර යනවා. මට පේන විදිහට ඉතින් ඇත්තටම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න නම් ලංකාවට හොඳ දේශපාලනයක් තමයි අවශ්‍ය වෙන්නේ. මොකද මුදල් ප්‍රතිපාදන වෙන් කරන එකේ ඉඳලා ඊට පස්සේ නිලධාරීන් දෙන දැන් අක්ක කිව්වා නිලධාරීන් ගාව තමයි විශේෂඥ දැනුම තියෙන්නේ. හැබැයි ඒගොල්ලෝ අභියෝග කරන්නේ නැහැ කියලා. ඇත්තටම මේ දේශපාලඥයන්ට දැනුම නැහැ කියලා. හැබැයි ඔය කමිටු සකස් වෙද්දී දේශපාලඥයන්ව දැනුවත් කරන්න. දේශපාලඥයන්ට මේ මොකද්ද? ඔය අමාත්‍ය මණ්ඩල ටිකට ඒගොල්ලන්ට කමිටු වාර්තා ඉදිරිපත් කරලා මෙහෙමයි සංවර්ධන ව්‍යාපෘති වෙන්නේ. ඔය දැනුම සම්ප්‍රේෂණය වෙලා
වැඩ කටයුතු කරගෙන යන පරිපාලන ව්‍යුහයන් නිර්මාණය වෙනවා. එතකොට අර ඒ දේවල් කොච්චර සම්මත වෙනවද? ඒ දේවල් ඇතුලේ කොච්චර යටිමඩි ගහ ගන්න දේශපාලඥයෝ උදව් කරනවද? දේශපාලඥයන්ට නිලධාරීන් උදව් කරනවද? අර ඒ වගේ ක්‍රියාකාරීත්වයන් වලට උත්තර දී ගන්න තමයි අද වෙදි ලංකාවට බැරි වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා ඇත්තටම දේශපාලඥය කියන ලොකු ප්‍රශ්නෙට උත්තරයක් හම්බුනොත් ලංකාවේ බහුතරයක් ප්‍රශ්න විසඳෙන්න අපිට හැකියාව හම්බ වෙනවා. හැබැයි නිලධාරී දැන් අපි ඒ වගේ තැනකට යන්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳ ගන්න තැන කතා කරොත් නිලධාරීන්ව තමන් වෙනුවෙන් හඬ නැගීමේ අවශ්‍යතාවයක් සෑහෙන තියෙනවා. මොකද නිලධාරීන්ට අවශ්‍යද පුහුණුවක්? නිලධාරීන් වෙනුවෙන් විශේෂ වෙච්ච පුහුණුවක් ලබා දෙන්නට ඕන. එහෙම යෝජනාවකට ඔයගොල්ලෝ එකඟ වෙනවද? එහෙම දේශපාලන ආධිපත්‍යයට නතු වෙන්නේ නැතුව නිලධාරීන් කියන කොටස ඩෙන්ටිකල් වෙන්නට අවශ්‍යයිනේ. එහෙම කරන්න නම් ඔවුන් වෙනුවෙන් විශේෂ පුහුණු කඳවුරු එහෙම නැත්නම් ඔවුන් වෙනුවෙන් ට්‍රේනින්ග්ස් තියන්න ඕනද? මෙන්න මේ විදිහේ අදහසක් තියෙනවද? මම ඇත්තටම මේ මම දන්න තරමින් දැන්ට එහෙම ට්‍රේනින්ග්ස් වෙනවා. උදාහරණයක් විදිහට මම මගේ පරණමයකට මෙන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙක් ගත්තොත් රජයේ වෛද්‍ය නිලධාරියෙක්. රජයේ වෛද්‍ය නිලධාරියා මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට එකපාරට එන්නේ නැහැ. වෛද්‍ය ශිෂ්‍යයා ඉඳන් ශාස්ත්‍රය ඇවිදිනවා. ඒ කියන්නේ මේ පබ්ලික් හෙල්ත් කියන එක ගැන රිසර්ච් කරනවා, අරමේ ඔක්කොම කරනවා. ඒව කළා පුහුණුවක් ඇතුව තමයි මෙතෙන්ට එන්නේ. ඒකට ඒ පුහුණුව ලබා දෙනවා. හැබැයි ඒ විදිහට අර කියනවා වගේ ශ්‍රේෂ්ඨ තනතුරු ලබා දුන්නට දැන් අර කියනවා වගේ සමෘද්ධි නිලධාරියෙක් වෙන්න පුළුවන් රජේ. ග්‍රාම නිලධාරියෙක් පුළුවන්. අන්න ඒගොල්ලොන්ට හරියට ලබා දෙනවද ඔය කියන පුහුණුව? ගැටලුව. පොඩි බාධා කිරීමක් කරන්න ඇත්තටම මේ මාතෘකාව නිලධාරී වාදී සහ මහජනතාව අපි කතා කරන්න කලින් නම් A level වලට A level වලින් තමයි පන්ති විෂමතාවය පටන් ගන්න අංක එකට. මැත්ස් කරපු කෙනා ලොකු ධනවතෙක් සහ උගත් දේවාරුඩයක්. ආර්ට්ස් කරපු කෙනා S3ක් ගත්තත් A3ක් ගත්තත් පහත්. ඔන්න ඔතනින් තමයි ලංකාව තුල පන්ති විෂමතාවය නිර්මාණය කරන්නේ. එතකොට බයෝ කළේ ડોක්ටර් කෙනෙක් වෙලා කැම්පස් ගිහිල්ලා ડોක්ටර් කෙනෙක් වෙලා එළියට එන කෙනත් ආර්ට්ස් කළා කලාවේදියෙක් වෙලා එළියට එන ගායකයාත් දෙන්න බැලුවොත් අර වෛද්‍යවරිය කියන්නේ දේවාරුඩයක්. ඉංජිනේරුව කියන්නේ දේවාරුඩයක්. මේ පන්ති විෂමතාවෙන් නිර්මාණය කිරීම තමයි A level වලදී වෙන පන්ති විෂමතාවෙන් නිර්මාණය කිරීම තමයි මේ නිලධාරී වාදී සහ මහජනතාවය අතර තියෙන අන්තර් සහයෝගීතාවට ලොකුම පහර එල්ල කරන්නේ. ඒ වගේ තමයි මම දකින විදිහට A level කියන දේ හරියටම මේ වයස අවුරුදු 18 දාලා තියෙන්නේ වයස අවුරුදු 18 දරුවා තමයි රටක් වෙනස් කරන්නේ. ඔහු තමයි අමුතු අදහස් තියෙන පුද්ගලයා. ඔහුට බාධකයක් බැරියල් එකක් විදිහට තමයි A level ඔහුගේ කරමත පටවන්නේ. ඒ නිසා මම දකින්නේ මේ නිලධාරී වාදය ක්‍රියේට් වෙන්නේ ඉස්සෙල්ලම A level වලින්. අපි දැන් එහෙම කතා කරගෙන ඇත්තම කිව්වොත් දැන් මේ වෙද්දි රුපියල් 65000 පඩියක් මදි කියලා රුපියල් 5000ක් ඉල්ලනවා. 5000ක් දුන්නාට පස්සේ ඉල්ලනවා මට තවත් ගාණක් ඕනේ. මට යතුරු පැදියක් ඕනේ. දැන් මහජනතාවට කිසි දෙයක් දෙන්නේ නැහැ. දැන් දිනිති අක්කා කිව්වා වගේ මම යම් තාක් දුරකට පිළිගන්නවා මේ මහජනතා මේ නිලධාරීන්ට ඔවුන්ට පහසුකම් මදි කියලා කියනවා. අපි දැකලා තියෙනවා ලංකාවේ ඉහළම තනතුරු දරන ජනාධිපතිතුමාම යනවා රජස්ථානයකට නිලධාරීන් ඔහෙ මෙහෙ මේස උපුටු උඩ ඔළුව ගහගෙන කතා බහ කරනවා. ඔවුන්ට ඒ පහසුකම් ටික සුබ සාධක කටයුතු වලින් වෙන් කළා දීලත් ඔවුන් ඒ ටික හරියට කරන්නේ නැත්නම් ඔවුන්ට AC කාමරයක් දීලා ඔවුන්ට යහන් ඔවුන් ඇඳවල් දාගෙන එතන ඔවුන්ගේ දිවාහාරය වුණොත් ගරගෙන ඔවුන් ජීවිතය ගෙවන්න වුණොත් එතනට එන්න පුළුවන්. ඔන්න ඔයත් එක්ක මට තව ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි දන්නා රාජ්‍ය ආයතනවල මේ දිවාහාරයට පැයක කාලයක් හම් වෙනවා විවේකය. ඒ වගේම තේ වේල් සඳහා පැය කාලක හෝ පැය භාගයක වෙලාවක් ලැබෙනවා. හැබැයි උදේ අර තමන්ගේ කටයුත්ත කරගන්නට ඒ සේවා ස්ථානයට ගියපු ජනතාවට පෝලිං වල බලාගෙන ඉන්න වෙන ඔවුන්ගේ කටයුතු සේරම කරගෙන එනකම්. දැනට බොහෝ ආයතනවල සිද්ධ වෙන දේ. ඔවුන්ගේ කාර්යක්ෂමතාවයේ තියෙන අඩුපාඩුවක්ද එහෙම නැත්නම් මේ ආයතනයේ තුල තියෙන සංස්කෘතිය අඩුපාඩුවක්ද එහෙම නැත්නම් ඒ නිලධාරීන් දරන පෞද්ගලික තමන්ගේ මතයන් වල අඩුපාඩුවක්ද මේ ආයතන තුල තියෙන්නේ? කෙටි උත්තරයක් දෙන්න. බාධා කිරීමක් විනාඩි 2ක්. අක්කම හිතන්න ඇත්තටම ඔබ නිලධාරණියක් වශයෙන් සහ ඔබගේ ඉහළ නිලධාරීන් එක්ක සලකලා බැලුවොත් ඔබට බාධා කිරීම නැද්ද? බාධා කිරීම තිබෙනවද? ඔබ නිලධාරණියක් වශයෙන් ඔබට ඔබගේ අයිඩියා එක කෙලින්ම can you absolutely ඔයාගේම අයිඩියා එක මේ ක්‍රියාවට නංවන්න පුළුවන්ද? ඒකට බාධා නැද්ද? දැන් ඔබ නිවේදිකාවක් විදියට මෙතනට ඇවිල්ලා යම්කිසි දේශපාලන පක්ෂයක් විවේචනය කරා හෝ මම මෙතන ඇවිල්ලා දේශපාලන පක්ෂයක් විවේචනය කරා මට ඊට පස්සේ දවසම තර්ජනයක් එල්ල වෙන්න පුළුවන්. ඔබ නිලධාරණියක් වශයෙන් සැටිස්ෆයි වෙනවද? ඒ ප්‍රශ්නෙමද එතකොට මහජන නිලධාරීන්ට ඇති වෙන්නේ?
ඕකේ මෙහෙම කතාවකුත් තියෙනවා. දැන් අක්කා ප්‍රශ්න කිහිපයක් යොමු කරන්නේ. එක්ක මේගොල්ලෝ හිතන විදිය අවුලක්. නැත්තම් මේ වැඩ කරන විදිය අවුලක්. නැත්තම් මහජනතාව ගැන හිතන්නේ නැත්තම් සම්පත් නැති කියලා ඉන්නවා. ඔය ඔක්කොම ප්‍රශ්න මේගොල්ලෝට බලපාන. ඒ කියන්නේ දැන් රජයේ ආයතනයක් රජයේ ආයතනයක් කරනෝනේ මොකක් හරි එකක් ගන්න. දැන් මෙතන වුණත් يعني රජයේ ආයතන ප්‍රධානියෙක් ඉන්නේ. කවුරු හරි නායකයා කියන විදිහ තමයි අනිත් මිනිස්සු වැඩ කරන්නේ. නායකයාගේ පර්ස්පෙක්ටිව් එකෙන් තමයි අනිත් මිනිස්සුත් එතෙන්දි බලන්නේ. එතකොට නායකයා යොමු කරවන්න දැනගන්න ඕන මිනිස්සු හරියට. උදාහරණයක් විදියට අපිට මෙහෙම ගන්න පුළුවන්. දැන් හිතන්න එක තැනක ඉඳපු රාජ්‍ය නිලධාරියෙක්, රාජ්‍ය ආයතන ප්‍රධානියෙක් වෙන තැනකට ස්ථානමාරු ලබනවා. ස්ථානමාරු ලබන එතෙන්ට අලුතෙන් කෙනෙක් එනවා. අලුතෙන් එක්කෙනා ඇවිල්ලා දැන් අර මිනිස්සු වැඩ කරන්නේ නැහැ. කලින් ඉඳපු එක්කෙනා මිනිස්සුන්ට වැඩ කරන්න පර්ස්පෙක්ටිව් එක දීලා තිබ්බේ නැහැ. දැන් මෙයා දෙනවා පර්ස්පෙක්ටිව් එක. අන්න එතකොට නිලධාරීන්ට ආසාව වෙනවා මහජනතාව වෙනුවෙන් සේවය කරන්න. ඒ වගේ එතෙන්දිත් අර කලින් කිව්ව ප්‍රශ්නට යනවා පුහුණුව තමයි දෙන්න ඕනත්. අනිවාර්යෙන් රාජ්‍ය නිලධාරීන් කියන කොට්ටාශයට නිවැරදි පුහුණුවක් ලබා දෙන්නට අවශ්‍යයි. එතකොට මොන විදිහටද මහජනතාව අතින් ඔවුන්ගේ යුතුයකම් වගකීම් ඉෂ්ට වෙන්නට ඕනේ? මහජනතාවගේ පැත්තෙන් අපි කතා කරොත් අපි දැන් කතා කරන්නේ නිලධාරීන්ගේ අඩුපාඩු තියෙනවා. හැබැයි අපි ඒත් එක්කම දන්නවා මේ රාජ්‍ය සේවය වෙන්න පුළුවන් ඔවුන්ගේ නිලයට අදාළ ඒ බලතල නිසි ආකාරයෙන්ම පිළිපදින නිලධාරීන් පිරිසක් ඉන්නවා. බොහොමයක් ඉන්නවා. ඒ අතරේ මහජනතාව ඉන්නව නේද තමන්ගේ වගකීම් හරියට ඉෂ්ට නොකරන. රාජ්‍ය ආයතනයකට ගියත් මොනෑම් තැනකට ගියත් මහජනතාව විදිහට අපි අපේ වගකීම් ඉෂ්ට කරනවද? ඕක මෙහෙම කියන්නත් පුළුවන්. මහජනතාවට එකට තියෙන්න ඕන ඉවසීම. දෙවණියට තියෙන්න ඕන දැනුවත්කම. මොකද දැන් හිතන්නකෝ ආයතනයකට යනවා. ආයතනයකට ගියාට පස්සේ කොහොමත් අපි තාම ඉන්නේ ලංකාවේ නේ. ලංකාව කියන්නේ දියුණු වෙමින් පවතින රටක්. දියුණු වෙමින් පවතින රටක ඉවසන්න බැරි නම් ඒ මිනිහා ලංකාවේ නෙමෙයි. එතකොට ඉවසන්න පුළුවන් වෙනවනේ එකට. ඒ කියන්නේ මොකක් හරි වැඩක් කරන්න කියන පොඩ්ඩක් ඉවසලා සාමකාමීව ඉන්න ඕනේ. දෙවෙනි එක දැනුවත්කම. මම අර කලින් කියපු කතාව වගේ දැන් අපි ගියා නම් මොකක් හරි ආයතනයකට එතන සිස්ටම් එකක් යනවනේ. ඒ සිස්ටම් එක ගැන දැනුවත්භාවය තියන් යනවා. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මහජනතාව හා නිලධාරීන් අතර සහසම්බන්ධය ගොඩනැගෙන තැනකුත් වෙනව ඕන. ඒ කියන්නේ ওই දැනුවත්කම කියන එක. කොහොමද මහජනතාවට දැනුවත් වෙන්න පුළුවන් මේ රටේ ආයතන පිළිබඳව? ඇත්තට මේ වගේ වටපිටාවක් ලංකාව තුළ තියෙනවද? තමන් යන ආයතනය පිළිබඳ දැනුවත් වීමක් ලබා ගන්න. ඇත්තටම ඒකත් අච්චුපතක් ගහලා ගෙදරට ගෙනල්ලා දුන්නොත් අනිවාර්යෙන් ඒක දන්නවා. ලංකාවේ මිනිස්සු දැනුම හඹා යන්න කොයි වෙලාවකවත් ඔටෝමැටිකලි මොටිවේට් වෙන්නේ නැහැ. අර අපි මෙතන කතා කරන්නේ නිලධාරීවාදී සහ මහජනතාව. අපිට මතකයි විජේවීර අපි සහෝදරය කියලා කියමු. විජේවීර සහෝදරයා ඝාතනය වුණේ මොකක් කරන්න ගිහිල්ලාද? නිලධාරීන් වැරදි නිලධාරීන් සුද්ධ කරන්න ගිහිල්ලා. අපිට ඒක හෙට වේද කියලා අපිට කියන්න බෑ. මොකද අපි කතා කරන්නේ බරපතල මාතෘකාවක් නිලධාරීවාදය සහ මහජනතාව. මොකද නිලධාරීන් ඇතුලේ ඉන්නේ වැඩිපුරම අපි කියන විදිහට මුදල් විතරක් එකතු කරලා තමන්ගේ නිල තල එකතු කරන පිරිසක්. ඒ නිසා මම කියන්නේ සමාජවාදය වගේ සංකල්පයක් ඇත්තටම ගැලපෙනවා. දැන් රුසියාවට මම හිතනවා හොඳ තත්ත්වයක ඉන්නවා රුසියාව. මොකද ජනාධිපති නිලධාරියෙක් වුණත් ඔහුටත් බස් රථය දොර ඇරලා තියනවා ගෙදර යන්න. යම්කිසි සේවා ස්ථානයක නායකයට සභාපතිතුමා වේවා ඔහුටත් ඒ ආකාරයෙන්ම දෙනවා. සමයි හැමෝටම. නමුත් ලංකාවේ ඒක නැහැ. අපි දැන් මේ රජයේ ස්ථාන ගැන විතරක් කතා කරේ. ඇත්තටම පෞද්ගලික ස්ථාන ගැන අපි කතා කරනවා. පෞද්ගලික නිලධාරීන් කියලා පිරිසක් ඉන්නවා. ඔවුන් කොහොමද පෞද්ගලික අංශයේ නිලධාරීන් ගැන අපි කතා කරොත් ඇත්ත වශයෙන්ම ඔවුන් මර වැඩ ගන්නවා. අංක 1. ඔවුන්ගෙන් සමහර අවස්ථාවලදී අපි දැනුවත්වම සමහර පුද්ගලයෝ ඉන්නවා, සමහර නිලධාරීන් ඉන්නවා පාන්දර 1යි 2යි ගෙදර යති. සමහරලාට ලන්ච් එක ගන්න හම්බෙන්නේ නැහැ. ඩිනර් එක ගන්න වෙන්නේ නැහැ. ගෙදර මිනිස්සු ඉන්නවද කියලා දන්නේ නැහැ. රොබෝවරු. ඒ නිසා නිලධාරීවාදය කියන දේ ලංකාව ඇතුලේ ඇත්තටම නැහැ හරි විදියට. ඒ වගේම මහජනතාව නිලධාරීවාදය හැදෙන්න දෙන්නෙත් නැහැ. පොලිසියෙන් මිනිස්සෙක් වැරද්දක් කළා ඇල්ලුවොත් ඇමතිතුමාට කෝල් එකක් ගන්නවා. අන්න ඒ කරුණු නවත්තලා අනිවාර්යෙන් ආකල්පතින් දියුණු වෙන ආකල්පතින් දියුණු වුණොත් මේ හැමදේම අපිට හරි විදියට හදන්න පුළුවන් ඇත්තටම. හොඳයි. මම දිනිති ගාවට ආයෙනම අර සම්පත් පිළිබඳ ප්‍රශ්නේදී. ඇත්තටම දිනිති අපි කතා කරන රාජ්‍ය සේවකයන් සම්පත් අවභාවිතා කරනවා. ඒ උන්ට යම්කිසි ප්‍රමාණයක සම්පත් තියෙන නිසා. ඒ අපි ඇත්තටම මේ අපි කොළඹ එහෙම නැත්නම් මේ බස්නාහිර එහෙම නැත්නම් නගරබද ආයතනවල තියෙන සම්පත් ගැන කතා කරොත් නේද? අපි රටේ ඇතුළට ගියොත් දුෂ්කර ප්‍රදේශවලට ගියොත් ඇත්තටම ඔවුන්ට සතු සම්පත් තියෙනවා. අපි දකිනවා බොහෝ තැන්වලදී ඔවුන් සේවය කරන්න උත්සාහ කරනවා. නමුත් අවශ්‍ය සම්පත් නැහැ. මේ වෙනුවෙන් මොනවද අපිට කරන්න පුළුවන්? කතා කරන්න පුළුවන් මොන දේවල් ගැනද? ඔව් ඇත්තටම මේ දැන් සරලව කතා කරොත් අපිට තාම හිතෙන්නේ මේ රාජ්‍ය ආයතනයකට සම්පත් දෙනවා කියලා AC දාන එක, වාඩි වෙන්න හොඳ පුටුව හම්බ වෙන එක. හැබැයි
ලෝකේ වෙනත් රටවල සේවයක් ලබා ගැනීම කාර්යක්ෂම කරන්න ඇත්තටම ඊට වඩා ගොඩක් දේවල් කරනවා. මොකද ඇත්තටම අපි ඉන්නේ මේ මම හිතන්නේ තාම ලංකාවට මෑත කාලිනව අවුරුදු 10කටවත් ඒ මට්ටමකට යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඒව තාම ලංකාවේ නාගරික ප්‍රදේශවලත් නෑ. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයන් වගේ ඇතුළේ සේවයන් ඇතුළේ දැන් අපි දැක්කොත් ලෝකේ හොඳ රටවල් වල තමන්ගේ රැකියා ස්ථානයේ ගාව අනිවාර්යයෙන්ම ඩේ කෙයා එකක් තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා රැකියා ස්ථානයේ ඇතුලේ වෙනම, ඒ කියන්නේ තමන්ගේ හැම සිස්ටම් එකක්ම කම්පියුටරයිස් වෙලා තියෙනවා. දැන් අපි කතා කරොත් ලංකාවේ තාම රාජ්‍ය ආයතන මේ බහුතරයක් වල කාර්යභාරයන් වෙන්නේ ලිඛිතව. ඒ කියන්නේ කොළ කෑලි පාවිච්චි කරලා. හැබැයි අපි ඉන්නේ 21 වෙනි සියවසේ. අර මම කියන විදිහට අර ඒ සම්පත් ටික හරියට නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ දැන් කාර්යභාර නිලධාරියෙක් ඉන්නවා. දැන් මේ හැමෝම ස්ථානයන්ගෙන් ස්ථානයන් වලට යන්න ඕනේ වාහනවල වල දේවල් නිරීක්ෂණය කරන්න. හැබැයි මේක ඇතුලේ මුළු ප්‍රාදේශීය සභාවටම තියෙන එක වාහනයයි වෙන්න පුළුවන්. එතකොට ඔය වාහනේ ඇතුලේ අර මේ මොකද්ද ප්‍රාදේශීය සභාව ඉස්සරහා පොලිමේ ඉන්නවා වගේ අර වැඩ කරන නිලධාරියටත් එක වාහනේ ඇතුලේ තමයි ගෙවල් 100කට විතර යන්න වෙන්නේ. දවසක් ඇතුලේ. එතකොට මිනිස්සු 100ක් එනකම් බලන් ඉන්නවා. හැබැයි වෙලා තියෙන පැය ගානේ ඇතුළත නිලධාරියාට එක වාහනයයි නැත්නම් නිලධාරීන් දෙන්නට එක වහනේ අනිත් නිලධාරියා ගිහින් එනකම් මේ නිලධාරියා ප්‍රාදේශීය සභාව ඇතුලේ බලන් ඉන්න ඕනේ. මගේ අම්මා රාජ්‍ය සේවකයෙක්. මම දැකලා තියෙනවා අම්මගේ සල්ලි වේදම් කරලා ත්‍රිවිල් එකේ කියන්නේ තාක්ෂණික නිලධාරියෙක්. එතකොට ඔය ගෙවල් වල නඩු දාන ඒවා බලන්න ඕනේ. එතකොට මගේ අම්මගේ සල්ලි වේදම් කරලා ත්‍රිවිල් වල යනවා. මොකද ප්‍රාදේශීය සභාවේ තියෙන වාහන ටික කළමනාකරණය කරගන්න බෑ. ඒක ඇතුලේ වාහන වල යන්න ඕන නිලධාරීන් 5ක් විතර ඉන්නවා. ප්‍රාදේශීය සභාවටම තියෙන වාහන 2යි. එතකොට අර අන්තර් සම්බන්ධය අර කිව්ව මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ඉල්ලීම් ටික දෙන්න බෑ. ඒ සේවාව දෙන්නත් බෑ. සහ මේ අතින් රාජ්‍ය සේවකයෝට පීඩාවටපත් වෙනවා. හැබැයි රාජ්‍ය සේවකයන්ට සම්පත් නැහැ කියන එකෙන් කොයි වෙලාවකවත් අදහස් වෙන්නේ නැහැ රාජ්‍ය සේවකයෝ සම්පත් හූරා කන්නේ නැහැ කියන එක. සම්පත් හූරා කනවා. හැබැයි අපිට කියන්නේ සේවයක් කරන රාජ්‍ය සේවකයන්ගෙනුත් ඵලදායි කාර්යක්ෂම සේවයක් ලබා ගැනීමට තියෙන හැකියාව සම්පත් නොමැති වීම නිසා අපි නැති කරගන්නවා. දැන් මේ පැතිවල තිබ්බට ග්‍රාමීය පැතිවල ඒ දේවල් නැහැ. රාජ්‍ය සේවකයින්ට එහෙම නැත්නම් රාජ්‍ය නිලධාරීන්ට මේ අවශ්‍ය පහසුකම් ටික ලැබුණොත් නිලධාරීන් ඔවුන්ගේ වගකීම් හරියට ඉෂ්ට සිද්ධ කරොත් ඒ වගේම මහජනතාව විනයගරුකව ඔවුන්ට ඉවසීමෙන් දැනුවත්භාවයෙන් යුතුව ඔවුන්ගේ කටයුතු කරගන්නට පෙළඹුණොත් මේ නිලධාරී වාදය තුළ මහජනතාවත් තෘප්තිමත් වෙයි. නිලධාරීනොත් ඔවුන් ලබන වැටුමට තෘප්තිමත් ජනතාවක් බවට පත් වෙයි. අපි බලමු මේ 4 දෙනාට අවසානයේදී මොන විදිහේ නිගමනයන්ටද යොමු වෙන්න පුළුවන් කියලා. මේ මාතෘකාව තුළ නිලධාරීන් සහ මහජනතාව යන කොට්ටාශ දෙකටම ඵලදායීව කටයුතු කරන්න හැකි වෙන්නේ. අපි පටන් ගමු හර්ෂණිකේ. අවසානයේදී ඔබට මොකද කියන්න තියෙන්නේ? දැන් මහජනතාවත් මේ රාජ්‍ය පරිපාලනයත් එකට එකතු කරන පුරුක වෙන නිලධාරියා. අපි හැමෝම හිතන්නේ මේ එයා මේ රාජ්‍ය නිලධාරියා කියන මට්ටමේ ඒ ආකල්පෙන්. ඒ ආකල්පෙන් අපි හිතනකොට ඒගොල්ලොත් රාජ්‍ය නිලධාරියත් තවත් වැඩි වෙනවා. ඒගොල්ලන්ගේ ආධිපත්‍ය වැඩි කරගන්න ඒගොල්ලොත් හිතන්නේ මම රාජ්‍යයට වග කියන්න ඕනේ මම මේ රාජ්‍ය නිලධාරියා කියලා. නමුත් වෙනස් වෙන්න ඕනේ මේ ආකල්පමය. ආකල්පමය විදිහෙන් වෙනස් වුණොත් ඒ රාජ්‍ය නිලධාරියා හිතුවොත් නැහැ මම රාජ්‍ය නිලධාරියා නෙමෙයි මම මේ මහජන නියෝජිතයෙක් මහජනයාට තමයි මං වග කියන්න ඕනේ කියන ඒ සංකල්පය ව්‍යුහමය ප්‍රතිසංස්කරණයක් ඔස්සේ ආකල්පමය චින්තනය වෙනස් වුණොත් මම හිතනවා රට මීට වැඩිය හොඳ තැනක පරිපාලනීය වශයෙන් මීට වැඩිය හොඳ තැනකට යයි කියලා. සන්දේ. ඔව් මෙහෙම පොදුවේ මිනිස්සු කියලා ගත්තම අපි නිලධාරි මහජනතාවාදයයි තියාගෙන මිනිස්සු කියලා ගත්තම මිනිස්සුන්ට තියෙන්න ඕන පැරලල් රීඩින් කියන එක. හරිද? ඒ කියන්නේ නිලධාරියා වේවා මහජනයා වේවා. උදාහරණයක් විදිහට දැන් අක්කා ඇහුවා මගෙන් කලින් ප්‍රශ්නයක් මේ මහජනතාව කොහොමද දැනුවත්භාවය ලබා ගන්න කියලා. පැරලල් රීඩින්. ඒ කියන්නේ මේ Tamanට මොකක්ද හම්බෙන්නේ? පත්‍රයක් වෙන්න පුළුවන්. පත්‍රේ තියෙන දේ කියවන්න අරගෙන දැනුම ගන්න. ඊට පස්සේ Tamanට වෙන හම්බෙන්න පොතක් වෙන්න පුළුවන්. අරගෙන දැනුම ගන්න ආටිකල් එකක් වෙන්න පුළුවන්. බීම වැටලා තියෙන කුණු කෑල්ලක තියෙන්න පුළුවන් විශේෂ දෙයක්. ඒක අරගන්න තමන්ගේ ජීවිතේට. අරගෙන ඉවර වෙලා අන්න එතකොට දැනුවත්භාවයක් එනවනේ. අන්න ඒ වෙලාවේදී මහජනයාත් දැනුවත් වෙලා ওই පැරලල් රීඩින් කියන එකෙන් අන්තිමට නිලධාරියක් දැනුවත් වෙලා අර දිනිතක් අකෝ වගේ ওই කියන අන්තර් සහසම්බන්ධතාවත් ගොඩ නැගිලා රශ්මිකෝ වගේ නිලධාරීතාවයේ තියෙන සිස්ටම් එක නිලධාරී වාදයේ තියෙන සිස්ටම් එක එළියට පේන්න පටන් ගන්නවා. පැරලල් රීඩින් තියාගන්න. රශ්මික. ඔව් ඇත්තටම
මම කලින් කිව්වා වගේ මට නම් කියන්න තියෙන්නේ අවසාන නිගමනයේ විදිහට නිලධාරීන් මම කිව්වා වගේ මුදල් තියනවා වුන්ගේ මම කිව්වා වගේ පෙතුරු තුඩුවෙන් ඉඳන් දෙවුන්දර තුඩුවටත් ආයෙ මෙහෙන් ඉඳන් එහෙටත් 5000 කොළවල තියන් ඉන්න පුළුවන්. ඒ මුදල් ලෝන් ගාම තියාගන්න. එතකොට නඩු ටික හංගගත්තු මහජනතාව කියන පැත්තත් මම කතා කරනවා. නඩු ටික හංගගත්තු ඔවුනුත් හොරෙන් එන්නත් කරන්නේ ලබාගත් ඔවුනුත් දෙගොල්ලොම ওই දෙක ඒකාකාරීව තියාගන්න. නමුත් මතක තියාගන්න කවදක හරි මේ රටේ අගාධයට ගිය කාලෙක අගාධයට ගිය දවසක මේ සියලුම වැරදි වලට වැරදිකාරයෝ වෙන්නේ ඔයාලා. අනිවාර්යෙන් ඒක මතක තියාගන්න. ඒ වගේම තමයි මම කියන්න ඕන මේ රටේ සිස්ටම් එකක් නැහැ. සිස්ටම් එකක් ක්‍රියේට් කරන්න ඕන මෙතඩ් එකක් තියෙනවා. මේ මෙතඩ් එක ඇතුළේ තියෙන පාර්ට්ස් වලින් සමහර පාර්ට්ස් ෆුල් අක්‍රියයි. අපි এডুকেෂන් සිස්ටම් එක ෆුල් අක්‍රියයි කියලා හැමෝම කෑ ගහනවා. කවුරුත් ඕක ක්‍රියාත්මක කරන්නේ නැහනේ. ඒ නිසා ඉතින් මගේ අවසාන නිගමනය තමයි සිස්ටම් එකක් නැති රටක්, ලොකේෂන් එකක් ටිකක් අවුල් වෙච්ච රටක්, හිතන මිනිස්සුන්ගේ ආකල්පත් ගොඩක් අවුල් වෙච්ච රටක්. ඒ වුණාට මේ රටේ හැංගිලා ඉන්න ගොඩක් දක්ෂයෝ එළියට ගන්න කියලා මම කියනවා. වගේම මේ රටේ නිලධාරිවාදයකුත් නැහැ. මේ රටේ නිවැරදි මහජනතාවකුත් නැහැ. දිමිත්‍රි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක මහජනතාවත් වගේම නිලධාරීවාදය තුළ අපි කතා කරපු සේවකයෝ රාජ්‍ය නිලධාරීන් මේ හැමදෙනාම මේක බලනවා ඇති. ඒතර මහජනතාව විදිහට මම දකිනවා අපිට කරන්න පුළුවන් දෙයක් තමයි අපි මේ සංවාදය තුළ කතා කරා වගේම අපි අර කියපු අපේ වගකීම ඉෂ්ට කරන්න ඕනේ. අපි අපේ වගකීම ඉෂ්ට කරන්නේ නැතුව අපිට මං හිතන්නේ දේශපාලඥයෝ තමන්ගේ වගකීම ඉෂ්ට කරනකම් රටේ මුදල් ප්‍රතිපාදන ටික ලබා දෙන හැටි ගැන කතා කරන්නවත් වගකීමක් තියෙනවා කියලා. මොකද අපි අපෙන් පටන් ගන්න ඕනේ අර හැමෝම කියනවා වගේ. ඒ වගේම ප්‍රතිරෝධය. අපි හරි කම්මැලි අපිට මොකක් හරි ප්‍රශ්නයක් වුණාම අපිට අවාසියක් වුණත් අපිට වංචාවක් වුණත් අපි ඒක වෙනුවෙන් කතා කරන්න හරි කම්මැලි. හැබැයි ඒ කම්මැලිකම නැති කරගන්න ඕනේ. මොකද ප්‍රතිරෝධයක් නොනැගෙන තැන ඔවුන්ව තවත් දිරිමත් වෙනවා. රාජ්‍ය නිලධාරීන් දිරිමත් වෙනවා. හැබැයි ප්‍රතිරෝධයන් 10ක් විතර හම්බෙද්දී නිලධාරියා දැන් ආයි මේ වැරද්ද කරොත් ආයි මොකක් හරි වෙයිද දන්නේ නැහැ කියන මනසට ඒ බලපෑම හරි අපිට මහජනතාව විදිහට දෙන්න පුළුවන් නම් මම හිතනවා ඒකත් අපේ කාර්යභාරයක් සහ රාජ්‍ය නිලධාරීන් විදිහට මේ ඔබ නාස්ති කරන්නේත් ඔබම පාරේ බස් එකේ යන්න වේදම් කරන සල්ලි මේවට වග කියන්නේ ඔබගේම ළමයි තවත් ටික දවසකින්. ඒ නිසා ඒ දේ හිතේ තියාගෙන රටට සේවය කරනවා කියන අර කියව මහජන සේවකයා කියන හැඟීම ගන්න පුළුවන් නම් මම හිතනවා මහජනතාවගේ රාජ්‍ය නිලධාරියාගේ කාර්යභාරය හරියට ඉෂ්ට වෙයි. බොහොම ස්තුතියි. අද අපි කතා කරේ නිලධාරීවාදය සහ මහජනතාව කියන මාතෘකාවෙන්. Bureaucracy and General Public. මේ මාතෘකාව තුළ අපි කුලකයන් දෙකක් පිළිබඳව කතා කරා. නිලධාරියා සහ මහජනතාව. හැබැයි මේ පොදු කුලකය ගත්තොත් මේ දෙගොල්ලොම වැටෙන්නේ ජනතාව කියන කුලකයට. නිලධාරීන් ඉන්නේ මහජනතාව කියන කුලකය තුළ. එතනදී ඔබ නිලධාරියෙක් නම් මොහොතක් හිතලා බලන්න ඔබ මහජනතාව විදිහට යම් කිසි ආයතනයකට ගිහිලා කටයුත්තක් කරගන්නට ගියොත් ඔබ ලක්වන අපහසුතාවය. එතනදී ඔබට හිතන්න පුළුවන් ඔබ නිලධාරියෙක් විදිහට ඔබගේ වගකීම් යුතුයකම් හරියට ඉෂ්ට කරාද කියලා. ඒ වගේම තමයි ඔබ මහජනතාව විදිහට මහජනතාව නියෝජනය කරන පුරවැසියෙක් විදිහට රටේ ඔබ නිවැරදි දැනුවත්භාවයකින් සහිත පුද්ගලයෙක්ද? ඔබට ඉවසීම තියෙනවද? ඔබට වගකීමක් දරන්න පුළුවන් හැකියාව තියෙනවද කියන දේ පිළිබඳව මොහොතකට හිතන්න. ඔබ රාජ්‍ය ආයතනයකට හෝ ඒවා කිසියම් හෝ ආයතනයකට හෝ ගියාම ඉවසීමෙන් පෝලිං පයින් නැතුව තමන්ගේ කටයුතු නිවැරදිව කරගන්න පුළුවන් තැනට ආවහම ඔබට නිලධාරියන්ට ඇඟිලි දික් කරන්නට පුළුවන් වෙන තත්වයක් ඔබට ඇති වෙයි. ඒ වගේම තමයි මේ නිලධාරියා කියන්නේ මිනිස්සෙක්ගේ උපතේ සිට උපතට පෙර සිට මරණයෙන් පසු දක්වා තවත් කෙනෙක් වෙනුවෙන් යුතුයකම් වගකීම් ඉෂ්ට කරන පුරවැසියන් පිරිසක්. ඒ නිසා ඔබගේ ඒ වගකීම් ඒ යුතුයකම් ඉෂ්ට සිද්ධ කරන්නට ඔබට හැකියාව තිබෙනවා නම් ඔබ විශිෂ්ට නිලධාරියෙක් විදිහට රටේ ලෝකේ කතා බහට ලක් වෙයි. ඒ විතරක් නෙවෙයි අපි අවසාන වශයේදී බොහොම හදපිරි ස්තුතියෙන් මේ රට වෙනුවෙන් මේ ලෝකෙ වෙනුවෙන් තමන්ගේ යුතුයකම් හරියාකාරව ඉෂ්ට කරන නිලධාරීන් වෙනුවෙන් බොහොම ස්තුතිපූර්වක වෙන්න කැමැති. ඔවුන් රටට සම්පතක් ඔවුන් ආදර්ශයට අරගෙන අපි මේ නිලධාරීවාදය තුළ සියලුම නිලධාරීන් රටට සේවය කරන යහපත් දැකීමෙන් ක්‍රියා කරන නිලධාරීන් වේවායි ප්‍රාර්ථනා කරනවා. අදට සීතලීතල වැඩසටහනින් අපි සමුගන්නවා තවත් රටේ ප්‍රශ්නයක් එක්ක රටේ තරුණයින් එක්ක ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙයි. සුබ දවසක්.